සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ මේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. සම්මාදිට්ඨි දේශනා මාලාවේ තවත් දේශනාවක් අද මේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමයි අපේ සිත හදාගන්න තියෙන්නේ. කෙනෙකුගේ ජීවිතයට අර්ථය හෝ අනර්ථය සැලසෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ කෙනාගේ සිත හදා ගැනීම තුළ. ඔබට බාහිර කෙනෙකුට කායික වශයෙන් යම් පීඩාවක් දුකක් දෙන්න පුළුවන්. මානසික වශයෙන් ඇතිවෙන්නා වූ යම් පීඩාවක් දුකක් ඇද්ද, ඒ දුක පීඩාව ඒක සම්පූර්ණයෙන්ම ඔබේ සිත මනස සදා නොගැනීම තුළ නොවැඩීම තුළ ඇතිවෙන දේවල්. ලෝකයට පුළුවන් අපිට කායික වශයෙන් යම් පීඩා එල්ල කරන්න. හැබැයි මානසික වශයෙන් පීඩා එල්ල කරන්න ලෝකයට බෑ. අපේ සිත හදා ගැනීම තුළ ඒ ලෝකයෙන් එල්ල කරන ඒ පීඩාවලින් අපි පීඩාවට පත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒක නිසා සිත හදා ගැනීම, මනස සාදා ගැනීම, මනස සිත වඩා ගැනීම මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති. මහණෙනි, මං දකින්නේ කිව්වා වෙන එකම දෙයක්වත් මේ අභාවිතය තුලින්, ඒ කියන්නේ නොවැඩීම තුලින්, වඩා නොගැනීම තුලින් කෙනෙකුට අනර්ථයේ පිණිස පවතින එකම දෙයක්වත් දකින්නේ කිව්වා. යතහිදම් භික්කවේ චිත්තං. මහණෙනි, සිත තරම්. චිත්තං භික්කවේ අභාවිතං මහතෝ අනත්ථාය සංවත්තති. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, සිත නොවැඩීම තුල මහත් වූ අනර්ථයක් සැලසෙනවා. මහත් වූ අනර්ථයක්, එයාට අනර්ථයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනර්ථයක් ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං යං ඒවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි, යමක් වැඩුව නිසා, යම් දෙයක් භාවිතා කළ නිසා භාවිතු
ඒ කියන්නේ වැඩපු නිසා, භාවිතා කළ නිසා අර්ථයක් සැලසෙනවාද? මහතෝ අත්තාය සංවත්තති. අර්ථයක් සැලසෙනවාද? යතයින්දම් බික්කවේ චිත්තං මහණෙනි සිත තරං වැඩූ නිසා. ඒ වගේම උතන තියෙනවා ගුත්තාය කියලා. ඒ කියන්නේ ආරක්ෂා කර ගැනීම නිසා. දන්තාය කියලා දමණය කළ නිසා. ඒකාන්ත වශයෙන්ම අර්ථයක් සැලසෙනවද? ඒ සිත තරම් දෙයක් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනා කළා. චිත්තම් බික්කවේ භාවිතං චිත්තම් බික්කවේ දන්තං චිත්තම් බික්කවේ රක්ඛිතං. බුදුරජාණන් මේ වචන කීවෙන්ම දේශනා කළා. මහත් වූ අත්තාය සංවත්තති. මහත් වූ අර්ථයක් සැලසෙනවා සිත රැක ගැනීම තුළ, සිත සංවර කර ගැනීම තුළ, සිත වැඩීම තුළ. ඉතින් ඒක නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක් සිත වඩා ගැනීම, සිත සංවර කර ගැනීම, සිත දමනය කර ගැනීම, සිත රැක ගැනීම බුද්ධ ශාසනයේ ප්‍රධාන දෙයක්. ඉතින් ඒක නිසා බුද්ධ ශාසනයේ බුද්ධ දේශනා ඉලක්ක වෙලා තියෙනවා මේ සිත හදා ගැනීමට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මේ එදිනදා ජීවිතේ අතගා ඉන්න ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මය හොත්තට නුවණින් විමසන්න ඕන දෙයක්. ඒ ධර්මයේ නුවණින් විමසන්න පුළුවන්නේ සිත වැඩූ කෙනෙකුටයි. ධර්මයේ නුවණින් විමසිය හැකි සිත වැඩූ කෙනෙකුටයි. සිත වැඩෙන්නේ සමාධිය තුල. සිත වැඩෙන්නේ සමාධිය තුල. ඒක නිසා ධර්මයේ නුවණින් විමසා බැලිය හැක්කේ, ධර්මයේ මනාකොට ගැඹුර නුවණින් විමසිය හැක්කේ ධර්මයේ තියෙන සිත වඩපු කෙනෙකුට, සමාධිය වඩපු කෙනෙකුට. ඒකනේ අර සීල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සීල සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් කොට්ටිත මහරහතන් වහන්සේත් අතර සංවාදයක් සීල සූත්‍රයේ සංයුත්ත නිකායේ මට මතක විදිහට සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල තියෙන. එතනදී කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, සීලවතෝ සාරිපුත්ත බික්කු කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. සීලවතාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිල්වත් භික්ෂුව යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කුමක්ද? යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කුමක්ද කියලා සිල්වත් භික්ෂුව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. සීලවතාවසෝ කුට්ටිත බික්ඛුනා පංච උපාදානස්කන්ධා අනිච්චතු දුක්ඛතු රෝගතු ගණ්ඩතු සල්ලතු අගතු ආබාධතු පරතු පලෝකතු ශුඤ්ඤතු අනත්තතු යෝනිසෝ මනසිකාතබ්බා. සිල්වත් භික්ෂුව මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට, දුකක් විදිහට, රෝගයක් විදිහට, ගඩුවක් විදිහට, ඒ වගේම නැසී වෙනසී යන දෙයක් විදිහට, ඒ වගේම අනුන්ගේ දෙයක් විදිහට, පරතු අනුන්ගේ දෙයක් විදිහට, පලෝකතු ඒ කියන්නේ නැසෙන දෙයක් විදිහට, ශුඤ්ඤතු ශූන්‍ය වූ දෙයක් විදිහට, අනත්තතු අනාත්ම වූ දෙයක් විදිහට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනක. මේ යෝනිසෝ මනසිකාරය කරන්න කොහොමද? දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වූ දෙයක් විදිහට යෝනිසෝ මනසිකාරය කරන්නේ. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදිහට යෝනිසෝ මනසිකාරය කරන්නේ කවුද? සිල්වත් භික්ෂුව. ඒතර සිල්වත් භික්ෂුව තමයි සමාධිය වඩන්නේ. අන්නේ සමාධිය වඩන කෙනා හරි. දැන් සිල්වත් භික්ෂුව සිල්වත්කමේ ඉඳගෙන නිකන් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. බුද්ධ ශාසනයේ කෙනෙකුට නිකන් ඉන්න කියලා භාග්‍යවතුන් දේශනා කළේ නැහැ. සිල්වත් භික්ෂුව ඒ සීලය තුල පිහිටා
හරි සමාධියක් පුරුදු කරනවා. ඒ සමාධියක් පුරුදු කරන කෙනා ඒ සමාධිමත් සිතකින් තමයි යථාර්ථය දකින්නේ. බුදුරජාන් වහන්සේ වදාළේ සමාහිතෝ භික්ඛවේ යතහ භූතං පජානාති. කුමක යථාර්ථයද? පංච උපාදානස්කන්ධේ. අන්න ඒ භික්ෂුව අන්නේ යථාර්ථයේ දකීම තමයි. හරි ඒ යථාර්ථයේ සමාධිය තුළ ඉඳන යථාර්ථයේ දැකීම තමයි මේ නුවණින් විමසීම කියලා කියන්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය විදියට. ඒතර අනිත්‍ය විදියට කොහොමද පංච උපාදානස්කන්ධය නුවණින් විමසා බලන්නේ? ඒක සකස් වීම හට ගැනීම දකිනවා. සමුදය දකිනවා. අස්තංගමය දකිනවා. ඒතර සමුදය දකින්න අස්තංගමය දකින්න ඒකිනා දකින්න මේ පංච රූපය අනිත්‍යයි කියලා. ඇයි? සමුදයක් තියෙනවා අස්තංගමයක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් දකිනවා නම් නැතිවීමක් දකිනවා නම් එයාට පේනවා ඒක අනිත්‍යයි කියලා. ඒක දැක්මක්. හරි? ඒක නිකන් කතා කරන කතාවක් නෙවෙයි. ඒක දැක්මක්. ඒක අවබෝධයක්. එතකොට අනිත්‍යති දුකයි කියලා ඒක අවබෝධයක්. ඒක රෝගියක් විදියට, ගඩක් විදියට, සල්ලක් විදියට, මේ විදියට මෙහෙම හොඳට නුවණින් විමසලා, හොඳට නුවණින් විමසලා එයා අනාත්ම වූ දෙයක් විදියට නුවණින් විමසනවා. හරි? එතකොට මේ අනිත්‍ය වූ දේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙලා යනකොට නැති වෙනවා නම්, හේතු වෙනස් වෙලා යනකොට වෙනස් වෙනවා නම් ඒක තමන්ගේ වශයෙන් තමන්ට ඕන විදියට පවත්වන්න බැරි දෙයක්. ඒක අනිත්‍ය වූ හේතුවට ඕන විදියට තියෙන දෙයක්. එහෙනම් මේ රූපය අනාත්ම වූ දෙයක්. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි ආත්මයකින් තොර අනාත්ම වූ දෙයක්. මේක තමයි දකින්නේ එතකොට සිල්වත් භික්ෂුව විසින්. හරි? ඒතර සිල්වත් භික්ෂුව විසින් ඒ විදිහට දකින්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඨානංකෝ පනේතං ආවසෝ විජ්ජති යං සීලවා භික්ඛු ආයුෂ්මත් කොට්ටි තියෙන්නේ මේ විදිහට දකින්න, මේ විදිහට කල්පනා කරන, මේ විදිහට දකින්න සිල්වත් භික්ෂුව කොයි විදිහටද පංච උපාදානස්කන්ධය අනිත්‍ය වූ දෙයක් විදිහට, දුක්ඛ වූ දෙයක් විදිහට, රෝගයක් විදිහට, ගඩක් විදිහට, සල්ලක් විදිහට, ඒ වගේම නැසිවෙනසි යන දෙයක් විදිහට, මේ විදිහට ශූන්‍ය වූ දෙයක් විදිහට, අනාත්ම වූ දෙයක් විදිහට මේ ආදී වශයෙන් මේ පංච උපාදානස්කන්ධ මේ 11 ආකාරයකට හොඳට නුවණින් කල්පනා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මනසිකරොන්තු මේ විදිහට මනසිකාරය කරනකොට සෝතාපට්ටි ඵලං සච්චිකරයාති. සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරනවා. එහෙනම් භික්ෂුව මේ බුදුරජාණන් වහන්සේ ශාසනයේ කෙනෙක් සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරන්නේ නිකන් කයිවාරුක ගහ ඉඳලා නෙවෙයි. සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරන්නේ නිකන් ලාමක දේවල් කර කර ඉඳලා නෙවෙයි. සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරන්නේ නිකන් එක එක දේවල් පස්සේ දුවලා නෙවෙයි. සිල්වත් භික්ෂුව සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරනවා කියනවා මේ පංච උපාදානස්කන්ධයේ අර 11 ආකාරයට විදර්ශනා කිරීම තුළ. ඉන්පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සෝතාපන්න භික්ෂුව කුමක්ද කළ යුත්තේ? සෝතාපන්න භික්ෂුවත් මේ පංච උපාදානස්කන්ධයම 11 ආකාරයට විදර්ශනා කරන්න ඕන කියනවා. එහෙම විදර්ශනා කරද්දී සකදාගාමී වෙනවා. සකදාගාමී භික්ෂුව මොකද්ද කළ යුත්තේ කියලා අහනවා. පංච උපාදානස්කන්ධයම 11 ආකාරයට විදර්ශනා කරන්න කියනවා. එතකොට අනාගාමී වෙනවා. අනාගාමී භික්ෂුව කුමක්ද කළ යුත්තේ කියලා අහනවා. අනාගාමී භික්ෂුවත් පංච උපාදානස්කන්ධයම 11 ආකාරයට විදර්ශනා කරන්න කියනවා. එතකොට අරහත්ත්වයටපත් වෙනවා. කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා රහතන් වහන්සේ කුමක්ද කළ යුත්තේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කළ යුතු දේ කළා. නිවන් අවබෝධයේ පිණිස නැවත කරන්න දෙයක් නැහැ. හැබැයි ditta ධම්ම සුඛ විහරණය පිණිස මේ පංච උපාදානස්කන්ධයම 11 ආකාරයකට විදර්ශනා කර කර ඉන්න කියනවා. ආය රහතන් වහන්සේට අවබෝධ වෙන්න දෙයක් නැහැ. හැබැයි දිටු දෙමියෙහිම මේ ජීවිතයේදීම සැපසේ වාසය කරන්න පුළුවන් කියනවා මේ පංච උපාදානස්කන්ධේ මේ විදිහට විදර්ශනා කිරීම තුළ. ඒතර බලන්නකෝ. එහෙනම් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කරන්න දෙයක් තියෙනවා. කරන්න දෙයක් තියෙනවා. නිකන් මේ කයිවාරුග ගහින්න ශාසනයක් නෙවෙයි මේක. හරි. යම් කාලයකද බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ධර්මයේ නුවණින් විමසන්නේ. මේ ධර්මයේ නුවණින් ඒ ධර්මයේ නුවණින් විමසීමමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපිට කරන්න තියෙන්නේ. ධර්මයේ නුවණින් විමසීම. ඒතර ධර්මයේ නුවණින් විමසීමස ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීම නිවන් මඟ. ඒතර එතන තමයි සීලය තියෙන්නේ. එතන තමයි සමාධිය තියෙන්නේ. එතන තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒතර සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරි සම්මා සමාධියෙන් අවසන් වෙද්දී ඒ සමාධිය තුල ඉඳගෙන ඒ සමාධිය තුලින් එයා සම්මා දිට්ඨියම නැවත වඩන්නේ. සම්මා දිට්ඨියමයි ප්‍රගුණ කරන්නේ. ප්‍රඥාවමයි ප්‍රගුණ කරන්නේ. චතුරාර්ය සත්‍යමයි අනුවණින් විමසන්නේ. ඒතර සම්මා විමුක්ති, සම්මා ඥාන, සම්මා විමුක්ති මේ දේවල් ඇති වෙන්නේ ආන්නේ විදිහට මාර්ගය වඩන කෙනාටයි. ඒක නිසා පින්වත්නි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ ශාසන ප්‍රතිපදාව එදාටත් අදටත් හෙටටත් එක විදිහටම වළංගුයි. ඒ ධර්මයේ හොඳට නුවණින් විමසන්න අපිට පුළුවන් නම් ඒ නුවණින් විමසන්නේ කවුද? සිල්වත් කෙනා. ඒ සිල්වත් කෙනා සීලයේ ඉඳගෙන හිත වඩනවා. ඒ කියන්නේ සමාධිය වඩනවා. චිත්තං. ඒ කියන්නේ ජටා සූත්‍රයේ දෙවි කෙනෙක් ඇහුවනේ අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජිතේ ජටං. ඇතුළතත් ජට පිටතත් ජට. මේ අවුලෙන් අවුලට පත්ලා ඉන්නේ මේ ලෝක සත්වයා. ගෞතමයන් වහන්සේ මං ඔබගෙන් අහනවා කවුද මේ අවුල ලියාගන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවියන්ට උත්තර දෙනවා. බුදුරජාණන් දේශනා කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටಂತಿ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටි බුද්ධිමත් තැනැත්තා ප්‍රඥාවන්ත තැනැත්තා නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් සිතත් වඩනවා. භාවයන් කියලා කියන්නේ වඩනවා. අර සීලේ පිහිටි නොනැති ප්‍රඥාවන්ත කෙනා සිත වඩනවා කියලා කියන්නේ ඒ සීලය තුළ ඉඳගෙන යා සමාධිය වඩනවා. ඒතර සිත වැඩෙන්නේ. සමාධිය වඩද්දී සිත වැඩෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. සිත අර පංච නීවරණයන්ගෙන් දුර වෙලා යම් දෙයක ගැඹුරක් ස්පර්ශ කරන්න පුළුවන් විදිහට ඒකාග්‍රතාවයක් සිතේ ඇති වෙනවා. ඒක තමයි සිත වැඩිම. චිත්තම් පඤ්ඤංච භාවයන්. එතකොට තමයි ඒ සිත වැඩූ කෙනාට ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? උදයත්ත ගාමිනී පඤ්ඤා. හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ. කුමකද? පංච උපාදානස්කන්ධී. ඒක තමයි ප්‍රඥාව. චිත්තම් පඤ්ඤංච භාවයන්. හැබැයි මේ කරන්නේ කවුද? ආතාපි නිපකෝ භික්ඛු. ආතාපි කෙලස්තවන වීරියෙන් යුක්ත. නිපකෝ මනා නුවණින් යුක්ත. හරි. සමහර උදවියට වීරිය තියෙනවා නුවණක් නැහැ. හරි. සමහර උදවියට නුවණ තියෙනවා වීරියක් නැහැ. සමහර උදවියට දෙකම නැහැ. වීරියක් නැහැ නුවණක් නැහැ. එයා කයිවරු ගහ ඉන්නවා. හරි. එතකොට ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජිතේ ජටං. ඒකේ නා තමයි මේ අවුල ලියාගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මෙන්න මෙහෙම එකක් පින්වත්නි. ඉතින් අද මේ පින්වතුන්ට මා කියා දෙන්න කල්පනා කළා සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙන මේ පින්වතුන් හොඳට අහලා හුරු පුරුදු සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම යවකලාපීය සූත්‍රය. යවකලාපී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේ දේශනා කරන සේතාපි භික්කවේ යවකලාපී චාතුම් මහා පතේ නික්කිත්තා අස්ස. යව කියලා කියන්නේ යව
කියන්නේ ධාන්‍ය වර්ගයක්. අපි දන්නවා අර වේරංජ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වේරංජාවේ වස්වසුවට පස්සේ දුර්භික්ෂ කාලයක් ආවා. ඒතර භාග්‍යතුන් වහන්සේ වැළඳුවේ මෙන්න මේ භාග්‍යතුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාටත් දායන්ට හම්බුනේ මේ යවහල්. අපි කතාව හරියට මට ඒක කියන්න නෙමෙයි උමනා වුනේ. ඒතර යව කියලා කියන්නේ ධාන්‍ය වර්ගයක්. අපි මේකට ගමුකෝ වී කියලා. ඒතර වී මිටියක් වී ගොයන් මිටියක් හතරමං හන්දියක තියලා තියෙනවා. හතරමං හන්දියක තියෙනවා. අතච්ච පුරිසා ආගච්ඡෙය්‍යුම්. පුරුෂය 6 දෙනෙක් එනවා ව්‍යාහංගිහත්තා අතින් දඬු රැගෙන කත්ලි එහෙම නැත්නම් දඬු රැගෙන අතින් දඬු ගත්තු පුරුෂය 6 දෙනෙක් එනවා. නේතං යවකලාපින් චහි ව්‍යාහංගී හණෙයුම්. මේ 6 දෙනා ඇවිල්ලා අර හතරමං හන්දියේ තියලා තියෙන ඒ ගොයන් මිටි එහෙම නැත්නම් යව මිටිය තලනවා. අර දඬු 6න්ම තලනවා. ඒවාන් නිසා භික්කවේ යවකලාපී සුහතා අස්ස චහි ව්‍යාහංගීහි හඤ්ඤමානා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ විදිහට මේ පුරුෂයෝ 6 දෙනා අර යව මිටිය එහෙම නැත්නම් ගොයන් මිටිය අර දඬු ලී දඬු 6න් තලද්දී ඒ යව මිටිය එහෙම නැත්නම් ගොයන් මිටිය හොත්තටම තැලෙනවා කියනවා. හරි හොත්තටම තැලෙනවා. අත සත්තමෝ පුරිසෝ ආගච්ඡෙය. දැන් 7 වෙනි පුරුෂයෙකුත් එනවා. 7 වෙනි පුරුෂයෙකුත් එනවා ව්‍යාහංගිහත්තු. තවත් දඬුවක් අරගෙන තවත් ලීයක් අරගෙන. හරි. සෝතං යවකලාපින් සත්තමාය ව්‍යාහංගියා හණෙය. ඒ 7 වෙනි පුරුෂය ඇවිල්ලා යව මිටිය එහෙම නැත්නම් ගොයම් මිටිය නැවතත් අර 6 ලී දඬු 6න් අර පුරුෂය 6 දෙනා හොඳට තල්ලා තිබුණු ඒ යව මිටිය 7 වෙනි පුරුෂයා දණ්ඩක් කරගෙන ඇවිල්ලා ලීයක් කරගෙන ඇවිල්ලා හොත්තටම තලනවා පෞසරය. ඒවං හිසා භික්කවේ යවකලාපී සුහතතරා අස්ස සත්තමාය ව්‍යාහංගියා හඤ්ඤමානා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ විදිහට මේ යව මිටිය එහෙම නැත්නම් ගොයන් මිටිය අර 7 වෙනි පුරුෂයා තලද්දී හොත්තටම තැලෙනවා කියනවා. හරි හොත්තටම තැලෙනවා කියනවා. ඒවමේකෝ භික්කවේ අසුතවා පුතුජනෝ චක්කුස්මින් හඤ්ඤති මනාප අමනාපේහි රූපේහි. මහණෙනි දැන් මේක බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළේ මේ යව මිටි උපමාව මෙන්න මේ ඊ타මත්ම වැදගත් දහම් කොටසක් දහම් පරයයක් අපිට කියා දෙන්නයි. දැන් අරක බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මොකටද? ඒවමේකෝ භික්කවේ අසුතවා පුතුජනෝ. මහණෙනි අසුතවත් පුතජනයා චක්කුස්මින් හඤ්ඤති මනාපමනාපේහි රූපේහි. මහණෙනි අසුතවත් පුතජනයා මනාප අමනාප රූපයන්ගෙන් එයාගේ චක්කුස්මින් හඤ්ඤති ඇස මොකද වෙන්නේ? පෙලෙනවා කියනවා. හරි ඇස පෙලෙනවා කියනවා. චක්කුස්මින් හඤ්ඤති ඇස පෙලෙනවා කියනවා. මොකෙන්ද? මනාප අමනාප රූපේහි. මනාප අමනාප රූපයන්ගෙන්. කාගේද? අසුතවත් පුතජනයාගේ. ඒ වගේම සෝතස්මින් හඤ්ඤති මනාප අමනාපේහි සද්දේහි. අසුතවත් පුතජනයාගේ මනාප අමනාප සද්දයන්ගෙන් කන පෙලෙනවා කියනවා. හරි ඒ වගේම මනාප අමනාප ගඳ සුවඳෙන් නාසය පෙලෙනවා කියනවා. මනාප අමනාප රසයන්ගෙන් දිව පෙලෙනවා කියනවා. මනාප අමනාප පහසෙන් කය පෙලෙනවා කියනවා. මනාප අමනාප අරමුණු වලින් මනස පෙලෙනවා කියනවා. කාගේද? අසුතවත් පුතජනයාගේ. හරි අසුතවත් පුතජනයාගේ. එතකොට අපිට මේක දැන් ඔන්න අපිට හිතන්න දෙයක් තියෙනවා. ඇසින් රූපයක් දකිද්දී මනාප දේනුත් අමනාප දේනුත් ඇස පෙලෙනවා. අපිට මේක හිතා ගන්න අමාරු. මනාප දේන් කොහොමද පෙලෙන්නේ? අමනාප දේන් නම් පෙලෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මනාප දේනුත් පෙලෙනවා. කනින් ශබ්දයක් අහද්දී
අමනාප දෙයින් නම් පෙළෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මනාප දෙයමුත් පෙළෙනවා. නාසයට ගඳ සුවඳක් ලැබෙද්දී ආග්‍රහණය කරද්දී මනාප ගඳ සුවඳුත් පෙළෙනවා. අමනාප ගඳ සුවඳුත් පෙළෙනවා. දිවට රසයක් දැනෙද්දී මනාප රසයනුත් පෙළෙනවා. අමනාප රසයනුත් පෙළෙනවා. කයට පහසක් දැනෙද්දී මනාප පහසනුත් පෙළෙනවා. අමනාප පහසනුත් පෙළෙනවා. මනසට අරමුණක් දැනගනිද්දී මනාප අරමුණුත් පෙළෙනවා. අමනාප අරමුණුත් පෙළෙනවා. ඔන්න අපිට හිතන්න දෙයක්. හරි. දැන් මේ විදිහට මනාප අමනාප දෙයින් පෙළෙමින් ඉන්න මේ අසතුටුවත් පුතඥයා. දැන් මේ මනාප අමනාප දෙයින් පෙළෙනවා කියන එක තමයි ඇස, කන, නාසය, දිවකය, මනස පෙළෙනවා කියන එක තමයි අර යව මිටිය, එහෙම නැත්නම් ගොයන් මිටිය අර පුරුෂයෝ 6 දෙනෙක් දඬු අරගෙන ඇවිල්ලා හොඳට තැලීම තුලින් බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කළේ. එතකොට පළවෙනි පුරුෂයා තමයි ඇස. ඒතර ඇස නම් වූ ඒ පුරුෂයා අර යවමිටිය තලනවා දඬුවක් ගෙනල්ලා ඒ වගේ මනාප අමනාප දෙයින් ඇස තැවෙනවා. ඇස තවනවා. මනාප අමනාප දෙයින් කන තවනවා. නාසය, දිවකය, මනස තවනවා. ඒ වගේ බුදුරජාණන් දේශනා කරනවා සචේසෝ භික්කවේ අසුතුවා පුතුජනෝ ආයතින් පුනබ්බවාය චේතේති යං හිසෝ භික්කවේ මෝග පුරිසෝ සුහතතරෝ හෝති සේයතා භික්කවේ සා යවකලාපි සත්තමාය ව්‍යාහංග්‍යා හඤ්ඤමානා. දැන් අර පුරුෂෝ 6 දෙනා ඇවිල්ලා අර යවමිටිය තැළුවනේ අර දඬු 6කින්. ඊට පස්සේ 7 වෙනි පුරුෂයෙක් ඇවිල්ලා අර හොන්තට තැලිච්ච යවමිටිය ආපහු තැළුවනේ 7 වෙනි වතාවටත්. ඒ වගේ කියන බුදුරජාණන් දේශනා කරන මහණෙනි අසුතුවත් පුතඥයා මේ විදිහට මේ ඇස කන නාසය දිවකය මනස මේ විදිහට හොන්තට පිළිලා තියෙද්දි පෙලද්දී හොන්තට තවද්දි පෙලද්දී මහණෙනි එයා මෙහෙමත් කල්පනා කරනවා කියනවා ආයතින් පුනබ්බවාය චේතේති නැවත උපතක් පිණිසත් කල්පනා කරනවා කියනවා. නැවත ඉපදෙන්නත් කල්පනා කරනවා කියනවා. ඒවං හිසෝ භික්කවේ මෝග පුරිසා මහණෙනි මේ හිස් පුරුෂයා කවුද? අසුතුව පුතඥයා. මේ මෝග පුරුෂයා හිස් පුරුෂයා සුහතතරෝ හෝති හොත්තටම තැවෙනවා කියනවා. හොත්තටම තැලෙනවා කියනවා. නැවත උපතක් කල්පනා කරලා. දැන් බලන්නකෝ දැන් මේ අපේ තත්ත්වේ ඔබ පිළිගන්න අපි ඉන්නේ මෙතන. මේ අපි ඉන්න තත්ත්වේ ඇසින් රූපයක් දැකෙද්දී මනාප රූපයෙන් අමනාප රූපයෙන් අපි තැවෙන්නේ නැද්ද? අපි තවන්නේ නැද්ද? තැවෙන්නේ නැද්ද? මේ අපේ තත්ත්වේ. දැන් මනාප රූපයට ආසාවක් ඇති වුණත් එතනක් තියෙන්නේ තැවෙන එකක්. හරි. ඊට පස්සේ මනාප ශබ්දයට ආසාවක් ඇති වුණත් එතනක් තියෙන්නේ තැවෙන එකක්. උතර මේ අපි ඉන්න තත්ත්වේ. ඒතර අපි ඉන්න තත්ත්වේ තවත් විස්තර වෙනවා. මොකද්ද? අපි ඉන්න තත්ත්වේ තමයි ආපහු උපතක් අපි හොයනවා. ආපහු උපතක් හොයනවා. දැන් මේ විදිහට මේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හොද්දට තැලෙන අපි ආපහු උපතක් වෙනවා. කොහෙද? අපි උපත් හොයන්නේ හොඳ උපත්නේ. එක්ක මනුස්ස ලෝකේ, එක්ක දිව්‍ය ලෝකේ, එක්ක බ්‍රහ්ම ලෝකේ ආපහු උපතක් හොයනවා. දැන් අපි හොයන්නේ නැනේ සතර පාය උපතක් අපි ප්‍රාර්ථනා කරන්නේ නැනේ. අපි පතනවාද නිරේ යන්න කියලා. අපි පතනවාද තිරිසන් ලෝකේ උපදින්න කියලා. ප්‍රේත ලෝකේ උපදින්න කියලා අපි පතන්නේ නැනේ. අපි පතන්නේ අපි සොයන්නේ සුගතියක උපතක්. හරි. එතකොට අර ඇස කන නාසය දිවකය මනසින් හොත්තට තැලෙන කෙනා හොත්තට තැවෙන කෙනා නැවත උපතක් හොයනවා කියනවා. කවුද? අසුතුව පුතඥය. ඒ හිස් මෝග පුරුෂයා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. හරි. ඒ හිස් මෝග පුරුෂයා, ඒ හිස් මෝඩ මිනිසයා, මෝඩ තැනැත්තා අසුතුව පුතඥය නැවත උපතක් හොයනවා. ඇයි? එයා දන්නේ නැවත උපතක් හැදුනත් ලැබෙන්නේ
ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. ඒ ඇස් දෙකත් ආපහු තැවෙනවා. ඒ කන් දෙක, නාසය, දිවකය, මනස ඒවත් ආපහු තැවි දුකක්මයි දෙන්නේ කියලා ඒ අසුතවත් පුතඥයාට, ඒ මෝග පුරුෂයාට හිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේක තේරුම් ගන්න කියලා. හැබැයි අපිට මේක නොතැවී ඉන්න පුළුවන්ද? ඇසින් රූපයක් දකිද්දී මේ ඇසින් දකින ප්‍රියමනාප අප්‍රියමනාප මේ රූපේ ඇස නොතවා ඉන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම ඔබට කියා දෙන්නම්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට කතමං චානන්ද අරියස්ස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා හෝති. ආනන්දේ මේ අනුත්තර වූ ආර්ය විනය තුල අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. අර ඉස්සලා කිව්වේ යවකලාප සූත්‍රයේ ඇසින් රූපේ දැකලා මනාපේ උපදිනවා. uppajjati මනාපං. uppajjati අමනාපං. uppajjati මනාපමනාපං. ඇසින් රූපේ දැකලා ඉපදිනවා මනාපයක්. උපදිනවා අමනාපයක්. උපදිනවා මනාපයකුත් අමනාපයකුත්. මනාපමනාපං. සෝ එවං පජානාති. හරි. දැන් මේ අර අපි හිටපු තැත්තනේ. අර අපි හිටපු තත් ඉස්සෙල්ලා මනාප අමනාප රූපයෙන් ඇස තවනවා කියන එක අපි හිටපු තත්ති. අපි ඉන්න තත්ති. ඒ අසුත පුතඥය. දැන් මේ ආර්ය විනය තුල කල්පනා කරන විදිය කොහොමද? අර විදියට ඇසින් රූපේ දැක්කලා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපඤ්ඤා කල්පනා කරනවා කියනවා. මනාපයක් උපදිනවා. uppajjati අමනාපං අමනාපයක් උපදිනවා. uppajjati මනාපමනාපං මනාපං අමනාපයක් උපදිනවා. සෝ එවං පජානාති. uppannං කෝ මේ ඉදං මනාපං. එයා කල්පනා කරනවා මට දැන් මේ ඉපදිලා තියෙන්නේ මනාපයක්. uppajjati අමනාපං. මට ඉපදිලා තියෙනවා අමනාපයක්. uppannං මනාපමනාපං මනාපමනාපයක් ඉපදිලා තියෙනවා. තංචකෝ සංකතං. අන්න අපි කල්පනා නොකරන පැත්ත. හරි. ඇසින් රූපේ දැකලා මනාපයක් උපදිද්දී අමනාපයක් උපදිද්දී මනාපමනාපයක් උපදිද්දී ආර්ය විනය තුල යා කල්පනා කරනවා කියනවා. ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනා කල්පනා කරනවා කියනවා මේ මනාපමනාපය මොකද්ද? සංකතං. හරි. තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. මේක සංකතයක්. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. මේක හේතුඵල ධමයට අයිති එකක්. මේක සංකතයක්. එහෙනම් මේ සංකතයක හට ගැනීමක් තියෙනවා. නැතිවීමක් තියෙනවා. හරි. සංකතයක හේතුවක් ඇතුව හට ගන්නවා. හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. සංකතයක ස්වභාවය, පටිච්චසමුප්පන්න දෙක ස්වභාවය. හරි. එතකොට මේ ඇසින් රූපේ දැකලා මනාපයක් හටගත්තත්, අමනාපයක් හටගත්තත්, මනාපන අමනාපයක් හටගත්තත් ඒක යා කල්පනා කරනවා මේක සංකතයක්. හරි. මේක ඕලාරික දෙයක්. මේක පටිච්චසමුප්පන්න දෙයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. එයා මොකද කරන්නේ? මීට වඩා ශාන්තයි, මීට වඩා ප්‍රණීතයි මේ මනාපෙකුත් නැතුව අමනාපෙකුත් නැතුව උපේක්ෂාවටපත් වුණා නම් කියලා එහෙම කල්පනා කරනවා. තස්ස තං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං නිරුච්ඡති. අන්න ඒ විදිහට කල්පනා කරනකොට එයාගේ සිතේ ඇතිවුණු අර මනාපය, ඒ අමනාපය, ඒ මනාපමනාපය නිරුච්ඡති, නිරුත් වෙලා යනවා කියනවා. උපේක්ඛා සණ්ඨාති. මනාප අමනාපයක් නැති ස්වභාවයේ උපේක්ෂාවේ සිත පිහිටනවා. හරි. ඇසින් රූපයක් දැකලා
ප්‍රියමනාප රූපයට අපිට මනාපයක් උපදුනා නම් කල්පනා කරනද මේ මනාපය සංකතයක්. මේකත් පටිච්චසමුප්පන්න දෙයක්. අමනාපයක් හටගත්තත් එයා කල්පනා කරනවා මේකත් සංකතයක්, මේකත් පටිච්චසමුප්පන්න දෙයක්. මනාපය අමනාප මේ දෙකේදීම කල්පනා කරනවා මේක සංකතයක්, මේක පටිච්චසමුප්පන්න දෙයක් කියලා. එතකොට මේ මනාප අමනාපයට වඩා එයා කල්පනා කරන උපේක්ෂාව ශාන්තයි, ප්‍රණීතයි කියලා. එතකොට ඒ විදිහට කල්පනා කරනකොට අර මනාප අමනාප ගතිය නිරුච්ඡති, උපේක්ඛා සන්ඨාති. ඒ මනාප අමනාප ගතිය නිරුද්ධ වෙලා ගිහිල්ලා උපේක්ෂාවේ සිත පිහිටනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට ඇස් පියාගෙන ඉඳලා ඇස් අරිනවා වගේ. ඇස් ඇරලා ඇස් පියා ගන්නවා වගේ ඉක්මනින් සිදු වෙනවා කියනවා. හරි. ඉක්මනින් සිදු වෙනවා කියනවා. ඒ තරම් ඉක්මනින් සිදු වෙනවා කියනවා. මේ උපේක්ෂාවේ සිත පිහිටන එක. ඊන් පස්සේ කනින් ශබ්දයක් අහලත් කනින් ශබ්දයක් ඇහෙනකොටත් උපදිනවා කියන මනාපයක්, උපදිනවා කියන අමනාපයක්. එතකොට මනාප අමනාපයක් උපදිනවා. ආර්ය විනය තුල ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා මේ මනාපයක් ඉපදුනත් අමනාපයක් ඉපදුනත් මනාප අමනාපයක් ඉපදුනත් මේක සංකතයක්, මේක පටිච්චසමුප්පන්න දෙයක්. එයා මේ මනාප අමනාප මේ දෙකම එයා දකිනවා මේ දෙකම සංකතයක් නම් සංකතයක ස්වභාවය තමයි හේතු සකස් වෙනකොට සකස් වෙනවා, හේතු නැතිකොට නැති වෙනවා. මේක පටිච්චසමුප්පන්න දෙයක්. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් ඒක ස්ථිර වූ දෙයක් වෙන්න බෑ. එහෙනම් ඒකෙන් සිදුවෙන්නේ පිළීමක්මයි. ඇයි මනාප දැන් ප්‍රියමනාප දෙයකින් හටගත්ත සැපක් හටගත්තත් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හේතු නැතිකොට නැතිලා යන දෙයක්. එහෙනම් ඒකත් ස්ථිර වූ දෙයක් නෙවෙයි. ඒකත් ඒ සැපේ නැති වෙනකොට ආපහු හටගන්නේ දුක. එහෙනම් මේක තියෙන්නේ පිළීමක්මයි. එයා කල්පනා කරනවා මීට වඩා ශාන්තයි, ප්‍රණීතයි උපේක්ෂාව. මනාප අමනාප නැතිව සිටීම උපේක්ෂාව. එතරම් මනාප අමනාප ගති නැති වෙලා ගිහිල්ලා නිරුද්ධ වෙලා උපේක්ෂාවේ සිට පිහිටනවා. හරි. ඒ වගේම තමයි නාසයෙන් ගඳ සුවඳ දකි ආග්‍රහණය කරද්දී, දිවෙන් රසය විඳිද්දී, කයින් පහස ලබද්දී, මනසින් අරමුණු දැනගනිද්දී මේ විදිහටම මේ මනාප අමනාප ගතිය නිරුද්ධ කරලා උපේක්ෂාවේ සිට පිහිටනවා. කාගේද? ආර්ය ශ්‍රාවකයාගේ. අසුත පුතඥය තමයි අරකින් අර පිළිපිලි ඉන්නේ. අසුත පුතඥයා මේ ස්වභාවය කල්පනා කරන්න දන්නේ. මේ මනාපයක් ඉපදුනාම අමනාපයක් ඉපදුනාම මනාප අමනාප ස්වභාවයක් හටගත්තට පස්සේ මේක සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා, මේකෙන් තැවීමක් සිදු වෙන්නේ කියලා. හරි. මේක මීට වඩා ප්‍රණීතයි උපේක්ෂාව කියලා. අර උපේක්ෂාවට එන්න අර මනාප අමනාප ගති නිරුද්ධ කරලා දාන්න අසුතවත් පුතඥයා දන්නේ. මේ කරන්නේ ආර්ය විනය තුල සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේක කියනවා අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංචානන්ද සේකෝ හෝති පාටිපදා. ආනන්දයේ සේක පුජ්‍යලයා. සේක ප්‍රතිපදාව මොකක්ද? හරි. සේක ප්‍රතිපදාව මොකක්ද? ඒ කියන්නේ හික්මීම මොකක්ද? හික්මීම මොකක්ද? බුදුරජාණන් දේශනා කරන ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඇසින් රූපයක් දැකලා මනාපයක් උපදිනවා, අමනාපයක් උපදිනවා, මනාපමනාප ස්වභාවයක් උපදිනවා. සෝ තේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati. මනාපයක් හටගත්තත් අමනාපයක් හටගත්තත් මනාපමනාපයක් හටගත්තත් ඒක අට්ඨියති. ඒක පිළිකුල් කරනවා. හරි. හරායති. ඒක බැහැර කරන්න උත්සාහ කරනවා, හිතනවා. jigucchati ජුගුප්සාජනක විදිහට දකින්නවා. අර මනාප අමනාප ස්වභාවය අට්ඨියති හරායති jigucchati. හරි. ඒ වගේම කනින් ශබ්දයක් අහලා
නාසින් ගඳ සුවඳක් ආග්‍රහණය කරලා දිවෙන් රසයක් විඳලා කයින් පහසක් ලබන මනසින් අරමුණක් දැනගෙන මනාපයක් අමනාපයක් මනාපමනාප ස්වභාවයක් හටගන්නවද මේක අට්ඨියති හරායති jigucchati මේක පිළිකුල් කරනවා යා. ඒක තමයි කියන ප්‍රතිපදාව. හරි. ඒක තමයි ප්‍රතිපදාව. ඊපස්සේ පුත්‍රයන් දේශනා කරනවා. දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන කොටස් ටිකක් මම මේ දේශනා කරන්නේ. දැන් අර ජවකලාපීය සූත්‍රයේ මුල් කොටස තේරුම් ගන්න මේ ඉන්ද්‍රිය භාවනා මේ ටික ඕනි. කතමංචානන්ද අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ. ආනන්දය භාවිත ඉන්ද්‍රිය ඇති පුජ්‍යලයා කියන්නේ කවුද? මේ ආර්ය විනය තුල ආර්ය ඉන්ද්‍රිය භාවනාව තුල මේ භාවිත ඉන්ද්‍රිය ඇති පුජ්‍යලයා කියන්නේ කොහොම කෙනාට? ඉදානන්ද බික්කුණෝ බික්කුන් චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. ඒකෙත් තියෙනවා. ඇසින් රූපේ දැකලා මනාපිය උපදිනවා. uppajjati අමනාපං අමනාපිය උපදිනවා. uppajjati මනාපමනාපං මනාප අමනාප ස්වභාවය උපදිනවා. සෝ සචේ ආකංකති. එයාට පුළුවන් කියනවා ඉන්ද්‍රිය වැඩුවට පස්සේ හරි භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට පුළුවන් කියනවා අර විදිහට අර මුලින්ම මනාපමනාප ස්වභාවය නිරුද්ධ කරලා දාලා උපේක්ෂාවේ සිට පිහිටියා. හරි පිහිටව ගත්තා. ඊට පස්සේ මේ මනාපමනාප ස්වභාවයන් අට්ඨියති හරාය ජිගු එක පිළිකුල් කරනවා යා. පිළිකුල් කරනකොට ඒ මනාප අමනාප ස්වභාවයන් මුළුමනින්ම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණ නැති වෙලා ගිහිල්ලා ඉන්පස්සේ මොකද කරන්නේ? ඉන්ද්‍රිය වැඩුව කෙනා බවට පත් වෙන භාවිත ඉන්ද්‍රිය. භාවිත ඉන්ද්‍රිය ඇති පුජ්‍යලයන්ට පුළුවන් කියනවා බුදුරජාණන් දේශනා කරනවා සෝ සචේ ආකංකති. එයා කැමතිනම් පුළුවන් කියනවා පටික්කුලේ අපටික්කුල සංඤී විහෙරෙයන්ති. එයා කල්පනා කරනවා නම් පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නොවන ආකාරයට ඉන්න අපටික්කුල සංඤී තත්ත්ව විහෙරිත. එයාට පුළුවන් කියනවා ඒ පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නොවන විදිහට ඉන්න. පිළිකුල් නොවන විදිහට ඉන්න. ඊළඟට එයාට පුළුවන් කියනවා පිළිකුල් සහගත නොවන දේ හරි පිළිකුල් සහගත නොවන දේ පිළිකුල් සහගත සංඥාවෙන් ඉන්න. එයා කැමති නම් එයාට පුළුවන් කියනවා එයා පිළිකුල් සහගත නොවන දේ පිළිකුල් සහගතව ඉන්න. ඉන්පස්සේ එයා කැමති නම් පුළුවන් කියනවා සචී ආකංගති පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඤී විහෙරෙයන්ති. පිළිකුල් සහගත දේත් පිළිකුල් සහගත නොවන දේත් අපටික්කුල පිළිකුල් සහගත නොවන සංඥාවෙන් එන්න. එන පිළිකුල් සහගත දේත් පිළිකුල් සහගත නොවන දේත් පිළිකුල් සහගත නොවන සංඥාවෙන් ඉන්න යාට ඕන නම් ඒකට එහෙමත් පුළුවන් කියනවා පිළිකුල් සහගත නොවන සංඥාවෙන් ඉන්න. එයාට ඕන නම් පුළුවන් කියනවා පිළිකුල් සහගත දේත් පිළිකුල් සහගත නොවන දේත් පිළිකුල් සහගත සංඥාවෙන් ඉන්න එහෙම පුළුවන් කියනවා. කාටද? වැඩු ඉන්ද්‍රිය ඇති කෙනාට භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට. ඉන්පස්සේ බුදුරජාණන් දේශනා කරනවා සචේ ආකංගති අපටික්කුලංච පටික්කුලංච අපටික්කුලංච තදුබයං අබි නිවජ්ජිත්වා උපෙක්කකෝ විහෙරෙයං සතෝ සම්පජානෝති උපක්කකෝ තත්ත්ව විහෙරති සතෝ සම්පජානෝ. එයාලා පුළුවන් කියනවා පිළිකුල් සහගත දේත් පිළිකුල් සහගත නොවන දේත් බැහැර කරලා අබිනුවජ්ජිත්වා උපෙක්කකෝ උපේක්ෂාවෙන් ඉන්න. උපේක්කකෝ විහෙරෙයං උපේක්ෂාවෙන් ඉන්න කොහොමද? සතෝ සම්පජාන සිහිනුවණින් වාසය කරන්න. ඒ කියන්නේ ඇසින් දකින රූපයේ මේ පිළිකුල් සහගත නොවන දේවල් එන්නේ ඇසින් දකින රූපයට, කනින් අහන ශබ්දයට, නාසයෙන් දැනෙන ගඳ සුවඳට, දිවෙන් දැනෙන රසයට, කයින් දැනෙන පහසට, මනසෙන් සිතට අරමුණු වලටනේ පිළිකුල් සහගත නොවන දේවල් හටගන්නේ. ඒතකොට එයාට පුළුවන් කියනවා ඒ භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට ඒ පිළිකුල් සහගත දේත් ඇසෙන් රූපයක් දැකලා පිළිකුල් සහගත රූපයක් නම් ඒක එහෙම නැත්නම් පිළිකුල් සහගත නොවන රූපයක් නම් ඒ දෙකේම කනින් ශබ්දයක් කළා පිළිකුල් සහගත දෙයක් නම් පිළිකුල් සහගත නොවන දෙයක් නම් ඒ දෙකේම
මේ ආයතන හයෙන්ම අරමුණු අරගෙන ඒක පිළිකුල් සහගත දෙයක් වුණත් පිළිකුල් සහගත නොවන දෙයක් වුණත් එයාට ඉන්න පුළුවන් කියනවා පිරිසිදු උපේක්ෂාවෙන්. කොහොමද? සතු සම්පජානෝ, සිහියෙන් නුවණින් යුක්තව පිළිකුල් පිරිසිදු උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් කියනවා. භාවිතයෙන් ඉන්ද්‍රිය ඇති කෙනාට, භාවිතායින් කළ ඉන්ද්‍රිය වඩපු ඉන්ද්‍රිය ඇති කෙනාට. එතකොට පින්වත්නි, එතකොට අන්න දැන් ආපහු යමු අපි යවකලාපී සූත්‍රයට. එතකොට යවකලාපී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් මේ අසුත පුතඥයාගේ ස්වභාවය තමයි අර කිව්වේ. ඇසෙන් රූපයක් දැකලා මනාපයක් හටගත්තත් අමනාපයක් හටගත්තත් මනාපමනාපයක් හටගත්තත් එය ඇස තැවීමක් සිදු වෙන්නේ. නමුත් මෙයාට අවබෝධයක් නැහැ. හරි? කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් මේ විදිහට තැවෙනවා. මේ ආයතන හයම හොතට තැවෙනවා. හරි? හොතට තැවෙනවා. නමුත් අසුත පුතඥයා දන්නේ. එයා ඒ ආයතන හයම හොතට තැවෙද්දි හත්වෙනි අර පුරුෂය ඇවිල්ලා අර යවමිටිය තරනවා වගේ එයා ආපහු උපතක් පතනවා. අසුතවත් පුතඥයා ආපහු උපතක් පතනවා. සුතවත්තාරිය ශ්‍රාවකයා අර විදිහට මනාපමනාප දේවල් හටගන්නදී හරි කල්පනා කරන විදිහ තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මෙතෙන්ද ඕනි සුතවත්තාරිය ශ්‍රාවකයාගේ ස්වභාවය තේරුම් ගන්න. හරි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් උපමාවක්. භූතපුබ්බම් භික්කවේ දේවා සුර සංගාමෝ සමූපබ්බුල්ලෝ අහෝසි. මහණෙනි, එක්තරා කාලයක බොහෝ ඈත කාලයක මේ දෙවියන් සහ සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගත්තා. අතකෝ භික්කවේ වේපචිත්ති අසුරින්දු අසුරේ ආමන්තේසි. මහණෙනි, මේ සුරාසුර යුද්ධය හටගත් වෙලාවේ අසුරයන්ට නායක වූ වේපචිත්ති ඒ අසුරේන්ද්‍රයා අසුරයන් අමතලා කියනවා සචේ මාරිසා දේවා සුර සංගාමේ සමූපබ්බුල්හේ අසුරා ජිනෙය්‍යුම්. ආයුෂ්මත්නි, මේ සුරාසුර යුද්ධයේදී අසුරයෝ දිනුවොත් එහෙම දේවා පරාජිනෙය්‍යුම්, දෙවියන් සුරයන් පැරදුනොත් එහෙම, දෙවිවරු පැරදුනොත් එහෙම යේන නං සක්කං දේවාන මින්දං කණ්ඨ පංචමේහි බන්ධනේහි බන්දිත්වා මම සන්තිකේ ආනෙයාත අසුරපුරන්ති. අර වේපචිත්ති අසුරේන්ද්‍රයා කියනවා අසුරයන්ට මේ සුරාසුර යුද්ධයේදී සුරයන් දිනුවොත් එහෙම, අසුරයන් පැරදුනොත් එහෙම සුරයන්ගේ එහෙම නැත්නම් දෙවියන්ගේ නායකයා වුණෝ ඒ සක්දෙවිඳු මේ ගෙල පස්වෙනි කොට බැඳපු බන්ධනයෙන් බැඳලා මල් ළඟට අරන් එන්න මේ අසුරපුරයට අරන් එන්න. සක්දෙවිඳු කියනවා අර මේ සුරාසුර යුද්ධ වෙලාවේ සක්දෙවිඳු කියනවා දෙවිවරුන්ට මේ දෙවියන් සහ අසුරයන් අතර හටගත් මේ යුද්ධයේදී දෙවියන් දිනුවොත් එහෙම, සුරයන් දිනුවොත් එහෙම අසුරයන්ගේ නායකයා වුණු වේපචිත්තිව අර ගෙල පස්වෙනි කොට බඳිනේ බන්ධනයෙන් බැඳලා දිවි ලෝකෙට අරන් එන්න කියනවා. දිවි ලෝකෙට අරන් එන්න කියනවා. දිවි ලෝකෙට අරන් ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවට අරන් එන්න කියනවා. දිව්‍ය සභාවට අරන් මේ එන්න කියලා කවුද කියන්නේ? සක්දෙවිඳු දෙවිවරුන්ට කියනවා. බුදුරජාණන් දේශනා කරනවා තස්මින් කෝපන භික්කවේ සංගාමේ දේවා ජිනින්සු අසුරා පරාජිනින්සු. මහණෙනි, මේ දෙවියන් සහ අසුරයන් අතර හටගත්තු මේ සංගාමයේදී දෙවියන් දිනුවා, අසුරයන් පැරදුන. තස්මින් කෝපන භික්කවේ සංගාමේ දේවා අසුරා පරාජිනින්සු අතකෝ භික්කවේ දේවා තාවතින්සා වේපචිත්තින් අසුරින්දං කණ්ඨ පංචමේහි බන්ධනේහි බන්දිත්වා සක්කස්ස දේවාන මින්දස්ස සන්තිකේ ආනෙයුං සුදම්ම දේව සභං. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මේ වෙලාවේ අර අසුරයන්ගේ නායකයා වුණු වේපචිත්ති අර ගෙල
බෙල්ල එහෙම ගෙල එහෙම බෙල්ල පස්වෙනි කොට බැඳපු බන්ධනයෙන් බැඳලා දෙවියන් අතරට අරන් ආවා. දිවි ලෝකයට අරන් ආවා සුධර්මා දිවි සභාවට. తත්‍ර සුදම් භික්කවේ වේපචිත්ති අසුරින්දෝ කණ්ඨ පංචමෙහි බන්ධනෙහි බද්දෝ හෝති. යදාකෝ භික්කවේ වේපචිත්තිස අසුරින්දස්ස එවං හෝති. මහණී බන්ධනේදී දැන් අර අසුරයන්ගේ නායකයා වේපචිත්ති අර ගෙල පස්වෙනි කොටුව බඳින බන්ධනයෙන් බැඳලා තියෙන්නේ. හරි. ඒ බන්ධනයෙන් බැඳපු වේපචිත්තිට මෙහෙම හිතුනොත් එහෙම කොහොමද? ධම්මිකාකෝ දේවා අධම්මිකා අසුරා. මේ දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි කියලා ඉදේව දානාහං දේවපුරං ගච්ඡාමීති. මම මේ දේවපුරේ නවතින්න ඕනෑ කියලා. දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි මම දේවපුරේ නවතින්න ඕනෑ කියලා හිතුනොත් එහෙම අත කණ්ඨ පංචමෙහි බන්ධනෙහි මුත්තං අර බන්ධනයෙන් නිදහස් වෙනවා කියනවා. හරි. අර ගෙල පස්වෙනි කොටව බැඳපු ඒ බන්ධනයෙන් නිදහස් වෙනවා කියනවා. අත්තානං සමනුපස්සති. ඒ බන්ධනයෙන් නිදහස් වුණු තමන්ව දකින්නවා කියනවා. වේපචිත්ති අසුරේන්ද්‍රයා අර බන්ධනෙන් ලිහිච්චි තමන්ව දකින්නවා කියනවා. අර විදිහට හිතුනොත් එහෙම දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි. ඒක නිසා මම දිවි ලෝකේ නවතින්න ඕන කියලා හිතුනොත් එහෙම බන්ධනේ ලිහිලා ඉවෙලා ලිහුණු තමන්ව දකින්නවා කියනවා. දිබ්බේහි පංච කාමගුණෙහි සමප්පිතා සමංගී භූතෝ පරිවාරේති. එයා ඒ කොහොම දකින්නේ තමන්ව? දිව්‍ය පංචකාමයන්ගෙන් ආඩ්‍ය වෙලා ඉන්න තමන්ව දකින්නවා කියනවා. බැරි වෙලාවත් ඒ මේ වේපචිත්‍ර හිතුනොත් එහෙම අසුරයන් ධාර්මිකයි දෙවියන් අධාර්මිකයි කියලා. මම අසුර ලෝකෙට යන්න ඕනෑ කියලා හිතුනොත් එහෙම අර බන්ධනය තද වෙනවා කියනවා. හරි. ඒ බන්ධනය තද වෙනවා කියනවා. අර පංචකාම ගුණයන්ගෙන් පිරීලා ගියපු තමන්ව දකින්නවා කියනවා. බන්ධනයෙන් බැඳිලා බන්ධනයෙන් තද වුණු අර දිව්‍ය පංචකාමයන්ගෙන් පිරිහුණු අර අසුරේන්ද්‍රයා තමන්ව දකින්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවන් සුකුමං කෝ භික්කවේ වේපචිත්ති බන්ධනං. මහණෙනි මේ තරම් සියුම් කියනවා මේ වේපචිත්ති බන්ධනය. ඇයි මේ බන්ධනය සිටිවිල්ලකින් තියෙන්නේ. හරි. දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි කියලා වේපචිත්‍රේ හිතුණු ගමන් බන්ධනේ ලිහිනවා. සැප සම්පත් ලැබෙනවා. දෙවියන් අධාර්මිකයි අසුරයන් ධාර්මිකයි කියලා හිතච්ච ගමන් අසුර ලෝකෙට යන්න ඕන කියලා හිතච්ච ගමන් බන්ධනේ තද වෙනවා. අර සැප සම්පත් නැතිලා යනවා. ඒතර මේක එක සිතවිල්ලකින් තියෙන බන්ධනයක්. බුදුරජාණන් දේශනා කරනවා ඒවන් සුකුමංකෝ භික්කවේ වේපචිත්ති බන්ධනං. මහණෙනි මේ වේපචිත්ති බන්ධනය මේ තරම් සියුම් කියනවා. තතෝ සුකුමතරං මාර බන්ධනං. හැබැයි මහණෙනි මීට වඩා සියුම් කියනවා. මේ වේපචිත්ති බන්ධනයටත් වඩා සියුම් කියනවා මාර බන්ධනය. මාර බන්ධනය මීට වඩා සියුම් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඤ්ඤමානෝ භික්කවේ බද්දෝ මාරස්ස. මහණෙනි මඤ්ඤමානෝ කියලා කියන්නේ හිතනවා නම් ඒ කියන්නේ මඤ්ඤමාන කියලා කියන්නේ තෘෂ්ණාවෙන්. හරි. තෘෂ්ණාවෙන් යුක්තව හිතනවා නම් තණ්හාමාන දිට්ඨි වලට අනුව සිතනවා නම් මඤ්ඤමානෝ. ඒකට කියන්නේ මඤ්ඤමාන කියලා. මඤ්ඤමානෝ භික්කවේ බද්දෝ මාරස්ස. මහණෙනි තණ්හාමාන දිට්ඨි වලට අනුව හිතනවා නම් ඒ බැඳින්නේ මායයටයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමුතු. තණ්හාමාන දිට්ඨි වලට අනුව හිතන්නේ නැත්තම් මඤ්ඤමාන කරන්නේ නැත්තම් එයා මිදෙන්නේ මායයකින්. හරි. දැන් අර වේපචිත්තට පොඩි හරි සහනයක් තිබුණා. ඇයි? වේපචිත්ත හිතුවොත් එහෙම දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි කියලා. එතකොට අර බන්ධනේ ලිහෙනවා. හරි. බන්ධනේ ලිහෙනවා. හැබැයි මෙතන එහෙමවත් ගැලවිල්ලක් නැහැ. හරි. කොහොම හිතුවත්
තණ්හා මාන දිට්ඨි වලට අනුව නම් හිතන්නේ, මඤ්ඤමාන නම් කරන්නේ. එතන බැඳෙන්නේ මායයාටමයි. හරි? අමඤ්ඤමානෝ තණ්හා මාන දිට්ඨි අනුව නෙවෙයි නම් එයා හිතන්නේ. එයා තුල තණ්හා මාන දිට්ඨි නැත්තම්, තණ්හා මාන දිට්ඨි නැත්තම් මුත්තෝ පාපිමතෝ මිදෙන්නේ මායයාගෙන්. මායයාගෙන් මිදෙන්නේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං. අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං. මහණෙනි, වෙමී කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම්, අස්මීති වෙමී කියලා හිතනවා නම්, ඒක මඤ්ඤිත මේතං, ඒක මඤ්ඤිතයක්. වෙමී කියලා හිතනවා නම් මඤ්ඤිතයක්. මඤ්ඤිතයක් කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි වලට අනුව සිතන සිතවිල්ලක්. වෙමී කියලා හිතෙනවා නම්. අයමහා මස්මීති මඤ්ඤිත මේතං. මම වෙමී කියලා හිතනවා නම් ඒකත් මඤ්ඤිතයක්. හරි. වෙමී කියලා හිතුවත් මඤ්ඤිතයක්. මම වෙමී කියලා හිතුවත් මඤ්ඤිතයක්. භවිස්සන්ති මඤ්ඤිත මේතං. අනාගතයේ මෙහෙම වන්නිමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක් කියලා කියනවා. න භවිස්සන්ති මඤ්ඤිත මේතං. අනාගතයේ මෙහෙම නොවන්නෙමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක් කියනවා. තණ්හා මාන දිට්ඨි වලට අනුව සිතෙන සිතවිල්ලක්. රූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං. රූපී වන්නෙමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක් කියනවා. අරූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං. අරූපී වන්නෙමි කියලා හිතුවත් මඤ්ඤිත මේතං. ඒකත් මඤ්ඤිතයක්. සංඤේ භවිස්සන්ති මඤ්ඤිත මේතං. සංඤී වන්නෙමි කියලා හිතුවත් මඤ්ඤිතයක් කියනවා. අසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං. අසංඤී වන්නෙමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතයක්. නේව සංඥා නාසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං. නේව සංඥා නාසංඤී වෙන්නෙමි කියලා හිතුවත් මඤ්ඤිතයක් කියනවා. හරි. මඤ්ඤිතම් භික්ඛවේ රෝගෝ. මහණෙනි, මේ මඤ්ඤිතේ තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන කල්පනාව රෝගයක් කියනවා. මඤ්ඤිතං ගණ්ඩෝ, මේක ගඩුවක් කියනවා. මඤ්ඤිතං සල්ලං, මහණෙනි මේක හුලක් කියනවා. තස්මාතිය භික්ඛවේ මඤ්ඤමානේන චේතසා විහෙරිස්සාමාති. මහණෙනි, ඒක නිසා මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන මේ මඤ්ඤණාව, මේ සිතවිල්ල විහෙරිස්සාමි, මේක කරන්න එපා. මේක බැහැර කරන්න. ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මහණෙනි, මෙහෙම හික්මෙන්න ඕනේ. මන් දන්න ඔබට මේක තේරුන්නේ නැහැ. දැන් මේක තේරුන්නේ නැහැ ඔබට. දැන් අර විදිහට අර සුරාසර යුද්ධයේ අර මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා, හරි, ඒ උපමාව දේශනා කළා. ඊට පස්සේ දේශනා කළේ තතෝ සුකුමතරම් මාර බන්ධන. මහණනි, ඊට වඩා මාර බන්ධනය සියුම් කියනවා. මඤ්ඤමානෝ භික්ඛවේ බද්දෝ මාරස්ස. මඤ්ඤමානේ කියලා කියන්නේ මඤ්ඤිතේ කියන එක. හරි. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන කල්පනාව. මඤ්ඤමානේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන කල්පනාව මඤ්ඤමානේ. මේකෙන් මෙහෙම කල්පනා කරොත් එහෙම බැඳෙන්නේ මායයට. හරි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඒ විදිහට කල්පනා නොකරනවා නම් මිදෙන්නේ මායයෙන්. ඉන්පස්සේ ඔන්න අපිට නොතේරෙන පැත්තක් මේ දේශනා කරන්නේ. අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතං. වෙමී කියලා හිතුවත් ඒක මඤ්ඤිත මේතං. ඒක තණ්හා මාන දිට්ඨි වලට අනුව. දැන් වෙමී කියලා හිතන්නේ අපි කොහොමද? ඇසෙන් රූපේ දකිද්දී. දැන් මම කියලා, දැන් මම වෙමි. දැන් මම වෙමි කියලා මම හිතන්නේ ඇසෙන් රූපී බලද්දි නෙමෙයිද? නැත්තම් කොහෙද මමක් ඉන්නේ? දැන් මම හැදෙන්නේ ඇසෙන් රූපී බලන මමනේ. ඇසෙන් රූපේ බලන්නේ කවුද? මම. කනෙන් ශබ්දය අහන්නේ කවුද? මම. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ කවුද? මම. දිවෙන් රස විඳින්නේ කවුද? මම. කයින් පහස ලබන්නේ කවුද? මම. හරි. මනසින් අරමුණ හිතන්නේ කවුද? මම. ඒතර මේ ඇසින් රූපේ දකිද්දි නෙවෙයිද? එතන නෙවෙයිද මම ඉන්නේ? කනින් ශබ්දය අහද්දි නෙවෙයිද මම ඉන්නේ?
නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දි නෙවෙයිද මම ඉන්නේ. දැන් ඔය ආයතන හයේම ක්‍රියාකාරීත්වයෙන් නැත්තම් එතන මමක් ඉන්නවද? නැහැ. ওই ආයතන හයේ ක්‍රියාකාරීත්වයත් එක්ක මම ඉන්නේ. එතන මේ මම කියන දේ තුලම එතන තියෙන තණ්හා මාන දිට්ඨි. හරි? තණ්හා මාන දිට්ඨි. එතන තියෙන්නේ. ඒ මම කියන දේ තුලම තියෙන තණ්හා මාන දිට්ඨි. ඒතර ඇසින් රූපය දකිද්දි එතන තණ්හාවෙන් යුක්තව. ඒකනේ ඇසින් රූපය දකින්නකොට ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනකොට එතන හැදෙනවා රූප උපාදානස්කන්ධය. එතන හැදෙනවා වේදනා උපාදානස්කන්ධය. එතන හැදෙනවා සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධය. මහාතිපදම සූත්‍රයේ තියෙන එකනේ. නේ? ඇසින් රූපය දකිනකොට එතන පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඒ පංච උපාදානස්කන්ධය තමයි මම උනේ. එතන මම උනේ. කනින් ශබ්දය අහද්දී පංච උපාදානස්කන්ධය හැදෙනවා. එතන තමයි මම උනේ. හරි? ඊට පස්සේ බලන්නකෝ දැන් මම වෙමි කියලා ගත්තත් මම වෙමි කියලා ගත්තත් අනාගතේ මම මෙහෙම ඉන්නවා කියලා ගත්තා. එතන තියෙන්නේ මොකද්ද? එතනත් පංච උපාදානස්කන්ධය. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය ඇසින් කනින් නාසින් දිවෙන් කයින් මනසින් ඒ අරමුණු ගනිද්දී හැදෙන පංච උපාදානස්කන්ධය. සකස් වෙන පංච උපාදානස්කන්ධය. අනාගතේ මම නොවෙන්නෙමි කියලා ගත්තත් එතනක් තියෙන පංච උපාදානස්කන්ධය. එතනක් තියෙන මඤ්ඤිතයක්. අනාගතේ මම නොවන්නෙමි කියලා අපි හිතුවත් එතන තියෙන මඤ්ඤිතයක්. එතනත් පංච උපාදානස්කන්ධයෙන් සකස් වෙන දෙයක්. අනාගතේ මම නොවන්නෙමි කියලා හිතුවත්. හරි? රූපී වන්නෙමි කියලා හිතුවත් අරූපී වන්නෙමි කියලා හිතුවත්. ඊට පස්සේ සංඤී වන්නෙමි කියලා හිතුවත් අසංඤී වන්නෙමි කියලා හිතුවත් නේව සංඥා නාසංඤී වන්නෙමි කියලා හිතුවත් මේ ඔක්කොම මොකක්ද? ඒ ඔක්කොම තියෙන්නේ අර ආයතන හයත් එක්ක බැඳිලා. හරි? එතන තණ්හා මාන දිට්ඨිත් එක්ක හටගත්තු දේවල්. එතකොට කොහොමද මේක දැන් බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ විදිහට මඤ්ඤමාන නොකර ඉන්න කියනවා. හරි? මඤ්ඤමාන නොකර ඉන්න කියනවා. නොකර ඉන්නේ කොහොමද? මේක තියෙනවා ධාතු විභංග සූත්‍රේ. ඒ මඤ්ඤමාන නොකර ඉන්න විදිහ ධාතු විභංග සූත්‍රයේ තියෙනවා. ධාතු විභංග සූත්‍රය අපි මීට කලින් කතා කරලා තියෙනවා. අර පුක්කුසාති රජුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධාතු විභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒකෙත් ඒ සූත්‍රයේ අවසාන හරියේ ඒ සූත්‍රයේ තියෙනවා මේ කොටසම. මේ කොටසම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යත්‍රිතම් මේ තියෙන්නේ යත්‍රිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මඤ්ඤුස්ස චේකෝපන අපවත්තමානී මුනි සන්තෝත වුච්චතිති ඉතිකෝ පනේතං උත්තං කිංචිතං පටිච්ච උත්තං. බුදුරජාණන් දේශනා කරනවා යත්‍රිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මේ මඤ්ඤමාන නොකර සිටින්න කියනවා. නොකර සිටිනවා. මඤ්ඤුස්ස චේකෝපන අපවත්තමානී මුනි සන්තෝති වුච්චති මේ මඤ්ඤමාන නොකර තණ්හාමාන දිට්ඨි විදියට කල්පනා නොකර ඉන්නේ කවුද? ඒ කෙනා තමයි කියනවා ශාන්ත වූ මුනිවරයා. එයාට කියනවා ශාන්ත වූ මුනිවරයා. කවුද? රහතන් වහන්සේ. හරි? ඉතිකෝ පනේතං උත්තං කිංචිතං පටිච්ච උත්තං මේ විදියට කිව්වේ මොකටද? අන්න බුදුරජාණන් දේශනා කරනවා අස්මීති බික්කු මඤ්ඤිත මේතං. භික්ෂුව වෙමි කියලා කිව්වොත් එහෙම එක මඤ්ඤිතයක්. අයමහමස්මීති මඤ්ඤිත මේතං මම වෙමි කියලා කිව්වත් ඒක මඤ්ඤිතයක්. අර ටිකම බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා. ඒතර මෙතන ඔන්න දේශනා කරනවා. දැන් මේ සූත්‍ර දේශන අවසානයේ ඒතර කොහොමද මේ මඤ්ඤමාන නොකර ඉන්නේ? මේ විදිහට තණ්හා මාන දිට්ඨි විදිහට නොසිතා ඉන්නේ කොහොමද? ඒක තමයි මේ ධාතු විභංග සූත්‍රයේ මුලින් ධම්ම තියෙන්නේ. දැන් රහතන් වහන්සේනේ අර විදිහට අර මේ තණ්හා මාන දිට්ඨි විදිහට නොසිතන්නේ.
රහතන් වහන්සේනේ. ඒතර රහතන් වහන්සේ ඒ නොසිතන ඒ ශාන්ත මුනිවරයා බිහි වෙන්නේ කොහොමද? ඒ ශාන්ත මුනිවරයා බිහි වෙන්නේ කොහොමද? ඒක තමයි සම්පූර්ණ ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ. ඒ ශාන්ත මුනිවරයා බිහි වෙන විදිය. දැන් මේ යවකලාපි සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන්නේ මේ විදිහට මඤ්ඤමාන මේ විදිහට නොකර ඉන්න හික්මෙන්න කියනවා. මඤ්ඤමාන නොකරන්නේ මේ හික්මෙන්න කියනවා. එහෙනම් මඤ්ඤමාන නොකරන්නේ මේ හික්මෙන්න කිව්වට එහෙම හික්මෙන්න බෑ. අපි හිතුවට මේක මන් තණ්හා මාන දිට්ඨි විදිහට නොසිතා ඉන්න ඕනේ කියලා හිතුවට එහෙම ඉන්න බෑ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තියෙනවා තමයි තියෙන්නේ ධාතු විභංග සූත්‍රය. ඔබ හොඳට ධාතු විභංග සූත්‍රය අපහු මේ අහලා බලන්න, කියවලා බලන්න. අපි චුට්ටක් කෙටින් මේක බලමු ධාතු විභංග සූත්‍රය කොහොමද තියෙන්නේ කියලා. බුදුරජාණන් දේශනා කරනවා මේ ධාතු විභංග සූත්‍රයේ කතමාච බික්කු පඨවි ධාතු. එතන තියෙනවා ධාතු 6ක් ගැන. හරි? කතමාච බික්කු පඨවි ධාතු. භික්ෂුව පඨවි ධාතුව කියන්නේ මොකක්ද? පඨවි ධාතුව තියෙනවා සියා අජ්ජත්තික සියා බාහිර. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා. කතමාච බික්කු අජ්ජත්තික පඨවි ධාතු. ආධ්‍යාත්මික පඨවි ධාතුව මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිකතං උපාදින්නම්. තමායයි සලකන ආධ්‍යාත්මික වශයෙන් සලකන යම් ගුරුසු බවක්. හරි? තදගතියක් ඇද්ද? මේක තමයි ආධ්‍යාත්මික පඨවි ධාතුව. සේයති දං එනම් කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී මේ විදිහට මේ කොටස් 20ක් තියෙනවා. අයං උච්චිත බික්කු අජ්ජත්තිකා පඨවි ධාතු. භික්ෂුව මේක තමයි ආධ්‍යාත්මික පඨවි ධාතුව. යාචේවකෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතුරේ වේසා. මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් දෙකම එකම පඨවි ධාතුවයි. මේ ධාතු විභංග සූත්‍රයේ තියෙන ලස්සන දේශනාවක් මේ. හරි? මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි දෙකම එකම පඨවි ධාතුවයි. පඨවි ධාතුරේ වේසා. තං නේතං මම මේ පඨවි ධාතුව මගේ නෙවෙයි. නේසෝ හමස්මි මේක මම නෙවෙයි. නමේසෝ අත්තාති මේක මගේ ආත්මය නෙවෙයි කියලා. ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. දියුණු කරපු නුවණින් මේ විදිහට දකින්න කියනවා. මේ පඨවි ධාතුව, මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව, මේ බාහිර පඨවි ධාතුව මේ දෙකම එකයි. ඒක නිසා මේ එකම ආධ්‍යාත්මික පඨවි ධාතුව මේ බාහිර පඨවි ධාතුවේ මේ එකම වෙච්ච පඨවි ධාතුවේ මේ ආධ්‍යාත්මය කියලා කොටසක් අරගෙන මේක මම කියලා, මේක මගේ කියලා, මේක මගේ ආත්මය කියලා මේ සලකන්නේ ඇයි? මේක එහෙම නෙවෙයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒමේතං යථාභූතං සම්මප්පඤ්ඤා දිස්වා මේ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දැකලා පඨවි ධාතුයා නිබ්බිත්තති. පඨවි ධාතුවේ කලකිරෙන්න කියනවා. පඨවි ධාතුවා චිත්තම් විරාජේති. පඨවි ධාතුව කෙරෙහි සිත නොඇලෙන්න කියනවා. ආපෝ ධාතුවටත් මේ විදිහට දේශනා කරනවා. තේජෝ ධාතුවටත් දේශනා කරනවා. වායෝ ධාතුවටත් දේශනා කරනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච බික්කු ආකාශ ධාතු. භික්ෂුව ආකාශ ධාතුව මොකක්ද? ආකාශ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආකාශ ධාතුවක් තියෙනවා. ආධ්‍යාත්මික ආකාශ ධාතුව, බාහිර ආකාශ ධාතුව කියලා දෙකක්. කතමාච බික්කු අජ්ජත්තික ආකාශ ධාතු. මොකද්ද මේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව? යං අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං උපාදින්නම්. ආධ්‍යාත්මිකව තමාගේ යයි සලකන යම් අවකාශයක් තියෙනවාද? හරි? ඒක කියනවා සයති ඉදං කන්නච්චිත්තං මේ කන් සිතුර. නාසච්චිත්තං නාස් සිතුර. මුඛද්වාරං මේ කට මේ ద్వාරය. හරි? ඒ සිතුර. යේනච අසිත පීත කායිත සායිතං අජ්ජුහරති. අපි කන බොන ආහාර යන මාර්ගයක් තියෙනවා. ඒ යන්නේ අවකාශයක් තියෙන නිසා. දැන් අපිට බත් ටිකක් දැන් ආහාර ටිකක් අතට අරගෙන ඒ ආහාර ටික කට ඇතුළට දාගන්න පුළුවන් වෙලා තියෙන එකේ අවකාශයක් තියෙන නිසා නේ. ඒක පිරීලා තිබ්බනම් දාගන්න බෑනේ. අන්නේ කනබන ආහාර ඒ යනවද යම් මාර්ගයක ඒක අවකාශයක්. හරි? අජ්ජුහරති.
යත්තච අසිත පීත කායිත සායිතං සම්තිට්ඨති. ඒ අපි ගන්න ආහාර, ඒ අසිත පීත කායිත සායිත ඒ ගන්න ආහාර, ඒ දේවල් ගිහිලා තැම්පත් වෙනවද? ඒ තැම්පත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ තැම්පත් වෙන්න ඉඩක් තිබුණු නිසා. හරි? තැම්පත් වෙන්න ඉඩක් තිබුණු නිසා. එතන අවකාශයක් තියෙනවා. සම්තිට්ඨති. යේනච අසිත පීත කායිත සායිතං අදෝභාගා නික්කමති. ඊපස්සේ අපි ගන්න ආහාර පාන මේවා දිරවලා දේවල් පිට වෙලා යනවා. අන්නේ පිට වෙලා යන්න පුළුවන් වෙලා තියෙන මාර්ගය තියෙන්නේ එතන අවකාශයක් තියෙන නිසා. හරි? නික්කමති. පිට වෙනවද? ඒ අවකාශයක් තියෙන නිසා. යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තං ආකාසං ආකාගතං අගං අගගතං විවරගතං අසම්මුට්ටං මන්ස ලෝහිතේහි උපාදින්න. බුදුරජාණන් දේශනා කරනවා ඔය කියපු සිදුරු වලට අමතරව අවකාශයන්ට අමතරව මේ ආධ්‍යාත්මයේ කයේ තව මොනවාරි සිදුරක් තියනවද? මොනවාරි අවකාශයක් තියනවද? මස් ලේවලින් නොපිරුණු යම් අවකාශයක් තියනවද? ආන්නෝ අවකාශයකට කියනවා ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා. ආකාශ ධාතුව කියලා. යාචේව කෝපන අජ්ජත්තික ආකාශ ධාතු යාච බාහිර ආකාශ ධාතු ආකාශ ධාතුරේ වේසා. මේ දෙකම එකයි. ආධ්‍යාත්මික අවකාශයක් ඇද්ද බාහිර අවකාශයක් ඇද්ද? මේ දෙකම එකම අවකාශයයි. හරි? මේ දෙකම එකම තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමිතං යථාභූතං සම්මප්පඤ්ඤය දට්ඨප්පං. මේ විදිහට මේ අවකාශයේ මේ ආධ්‍යාත්මික බාහිර එකම අවකාශයේ කොටසක් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මේ අල්ලගෙන ඉන්නේ මේක වැඩක් නෑ කියලා දියුණු කරූ ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒ මෙතන යථාභූත සම්මප්පඤ්ඤය දිස්වා මේ විදිහට හොඳට දියුණු කරූ ප්‍රඥාවෙන් දැකලා ආකාශ ධාතුය නිබ්බින්දති. ආකාශ ධාතුව කෙරෙහි කලකිරෙන්න කියනවා. ආකාශ ධාතුය චිත්තම් විරාජේති. ආකාශ ධාතුව කෙරෙහි සිටි නොයල්මැති කරගන්න කියනවා. ඔන්න ධාතු පහක් ගැන කිව්වා. තව තියෙන්නේ විඥාන ධාතු. හරි? ඊම්පස්සේ බුදුරජාණන් දේශනා කරන අතාපනම් විඥානං යේව අවසිෂ්‍යති පරිසුද්ධම් පරියෝදාතං. දැන් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව කෙරෙහි සිත දැන් නොයරෙනවා. හරින්නේ. හරි? මොකද මේකේ යථාර්ථය දැකලා. දැන් මෙයාට සිත පිහිටුනම් පිහිටන්න තියෙන්නේ සිතේ. විඥානේ, විඥාන ධාතුවේ. එයා දකින්න අතාපරම් විඥානං යේව අවසිෂ්‍යති. විඥානේ තමයි දැන් ශේෂ වෙලා තියෙන්නේ. පරිසුද්ධම් පරියෝදාතම් පිරිසුදු. තේනච විඥාන කිං ජානාති. මේ පිරිසිදු විඥාණයෙන් පිරිසිදු සිතින් දැන් රූපය මෙයාකින් බැහැර වෙලා. දැන් රූපයේ සිත පිහිටන්නේ. දැන් මොකද සිත පිහිටන්නේ? මෙයා විඥාණයෙන් දැනගන්න මොකද්ද? සුඛන්තිපි විජානාති. සැපේ දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති. දුක දැනගන්නවා. අදුක්ඛම සුඛන්තිපි විජානාති. දුක් සැප රහිත බව දැනගන්නවා. සුඛ වේදනියම් බික්කු පස්සං. දුක් සැප වේදනාව නිකන් දැනගන්නේ. දැන් ඔන්න දැනගන්න විදිහ තියෙනවා. කොහොමද? සුඛ වේදනියම් බික්කු පස්සම් පටිච්ච උප්පජේ සුඛා වේදනාසෝ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. එයා සැපයි කියලා නිකන් දැනගන්නේ මාර්ගය තුල. හරි? දැන් කෙනෙකුට හිතෙන්නේ අපේ සැප දැනගන්න ඕනේ කියලා. නෑ, සැප නිකන් සැප දැනගැනීමක් නෙවෙයි මේ කියන්නේ. සුඛ වේදනීයම් බික්කු පස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. මේ සැප වේදනාවට හේතු වුණු ස්පර්ශය නිසා යම් සැප වේදනාවක් හටගත්තාද සුඛා වේදනා සෝ සුඛං වේදනං වේදියමානෝ. ඒ සැප වේදනාව විදිද්දී මන් දැන් සැප වේදනාව විඳිනවා කියන දැනගන්න. හැබැයි ඒක වේදන හටගත්ත මොකෙන්ද? ස්පර්ශයෙන්, හේතුවෙන්. හේතුවක් දැනගන්නවා. හරි? ඵලයක් දැනගන්නවා. තස්සේ සුඛ වේදනීයස පස්සස්ස නිරෝධා.
ඒ සැප වේදනාවට හේතු වුණු ස්පර්ශය නිරුද්ධ වුණු කල්හි යන් තච්ඡං වේදිතං සුඛ වේදිනියං පස්සම් පටිච්ච uppannā සුඛා වේදනා සා නිරුච්ඡති. ඒ සැප වේදනාවට හේතු වුණු ස්පර්ශය නිරුද්ධ වීමෙන් නැතිවීමෙන් ඒ සැප ස්පර්ශය නිසා හටගත්තු සැප වේදනාවක් ඇද්ද ඒ සැප වේදනාව නිරුද්ධ වෙලා යනවා. සා වූප සම්මතිති පජානාති. ඒක නැති විලා ගියා කියලා දැනගන්නවා. සැප වේදනාව. දුක් වේදනාවත් එහෙමයි. උපේක්ෂා වේදනාවත් ඒ විදිහට ස්පර්ශී ප්‍රත්‍යයෙන් හටගත්තු මේ වේදනාවල් ස්පර්ශී නැති වෙලා යනකොට නැති වෙනවා කියලා දැනගන්නවා. මොකෙන්ද? විඥාණයෙන්, සිතින්. ඒක හරියට අර දඬු දෙකක් එකට අතුල්ලද්දි උෂ්ණය රස්නේ ගින්දර හට ගන්නවා. ඒ දඬු දෙක ඈඩ් කරනකොට ඒක නිවිලා යනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මෙයාගේ අර සැප වේදනාවට දුක් වේදනාවට උපේක්ෂා වේදනාවට සිත ඇලෙන්නේ නැහැ. ඇයි? ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. දැන් මොකද වෙන්නේ? අතාපරං උපෙක්ඛායේව අවසිස්සති. දැන් අර ඇසින් දකින රූපය ඔස්සේ හටගන්න සැප දුක් උපේක්ෂා විදීම් වල සිත ඇලෙන්නේ. දැක්කොම බැහැර වෙලා ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? අතාපරං උපෙක්ඛායේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං මුදුච්ච කම්මඤ්ඤාච්ච පබස්සරාච. දැන් හතරවෙනි ධ්‍යානෙ. හරි? දැන් හතරවෙනි ධ්‍යානය තුල තියෙන පිරිසුදු උපේක්ෂාවේ සිත පිහිටනවා. පිරිසුදු උපේක්ෂාවේ සිත පිහිටනවා. ඒ පිරිසිදු උපේක්ෂාවේ සිත පිහිටියාට පස්සේ ඒවංචකෝ බික්ඛු අතාපරං උපෙක්ඛාවේ අවසිස්සති පරිසුද්ධා පරියෝදා මුදිත කම්මඤ්ඤාච පබස්සරාච සෝ ඒවං පජානාති. ඒ හතරවෙනි ධ්‍යානයේ තියෙන පිරිසිදු උපේක්ෂාවේ සිත පිහිටියාට පස්සේ ඒ පිරිසිදු උපේක්ෂා හත සිතින් එයා දැනගන්නවා කියනවා මෙන්න මේ විදිහට සෝ ඉවං ඒවං පජානාති ඉමං චේ අහං උපෙක්ඛං ඒවං පරිසුද්ධං ඒවං පරියෝදාතං ආකාසානඤ්ඤතරං උපසංහරෙය්‍යං. දැන් අර හතරවෙනි ධ්‍යානයේ උපේක්ෂාව තුළ සිත පිහිටලා තියෙනවා. එයා කල්පනා කරනවා මේ උපේක්ෂාවෙන් මම මෙතනින් බැහැර වෙලා දැන් අරූපී තත්ත්වයට ගියොත් හොඳයි කියලා. ආකාසානංචායතනේ සිත පිහිටව ගත්තොත් හොඳයි. ආකාසානංචායතනේ සිත පිහිටවගෙන වාසය කරනවා. අතන ඉඳලා කල්පනා කරනවා දැන් ආකාසානංචායතනෙන් නැගිටලා විඥානංචායතනෙට ගියත් හොඳයි. දැන් විඥානංචායතනෙ සිත පිහිටව ගන්න. දැන් විඥානංචායතනෙන් බැහැර වෙලා ආකින්චඤ්ඤායතනෙ සිත පිහිටව ගත්තොත් හොඳයි. ආකින්චඤ්ඤායතනෙ සිත පිහිටව ගන්නවා. ආකින්චඤ්ඤායතනෙන් බැහැර වෙලා නේව සංඥා නාසඤ්ඤායතනෙ සිත පිහිටව ගත්තොත් හොඳයි. නේව සංඥා නාසඤ්ඤායතනෙ සිත පිහිටව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අර ආකාසානංචායතනේ ආකින්චඤ්ඤායතනේ ඊට පස්සේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ සිත පිහිටුවගෙන ඉන්නකොට මෙයාට තේරෙනවා කියනවා මේවත් මොකද්ද? මේවත් සංකත. ඒක මේ තියෙන්නේ සෝ එවං පජාන ඉමංචේ අහං උපෙක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාතං ආකාසානංචායතනං උපසංහරෙය්‍යං තදනු ධම්මංච චිත්තං භාවෙය්‍යං සංකතමේතං. ආකාසානංචායතනේ සිත පිහිටවගෙන හිටියට එයාට තේරෙනවා කියනවා මේක සංකතයක්. හරි. විඥානංචායතනේ සිත පිහිටවගෙන හිටියට මෙයාට තේරෙනවා මේක සංකතයක්. මේකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. මේක පටිච්චසමුප්පාදයට අයිති එකක්. ආකින්චඤ්ඤායතනේ සිත පිහිටවගෙන හිටියට මෙයාට තේරෙනවා කියනවා මේකත් සංකතයක්. හරි. මේකත් පටිච්චසමුප්පාදයට අයිති එකක්. නේව සංඥා නාසඤ්ඤායතනේ සිත පිහිටවගෙන හිටියට එයාට තේරෙනවා මේක සංකතයක්. මේක පටිච්චසමුප්පාදයට අයිති එකක්. සෝ නේව තං අபிසංකරෝති. ඒක එයා සකස් කරන්නේ නැහැ. නාවිසංචේතයන්ති. ඒ තුළ චේතනාව මේ පිහිටවන්නේ.
හරි චේතනාව එකේ පිහිටවන්නේ නැහැ. භවයට හෝ විභවයට හෝ චේතනාව පිහිටවන්නේ නැහැ. සෝ අනබිසං කරන්තු අනබිසං චේතේතු භවය විභවයවා නකින්ච ලෝකේ උපාදීයති. අන්න එතනින් යා මිදෙනවා. දැනගන්න තේරුම් ගන්නවා මේ ලෝකේ උපාදාන කරගන්න කිසිම දෙයක් නැහැ. අනුපාදියන්න පරිතස්සති. උපාදාන කරගන්න කිසිම දෙයක් නැතිකොට මෙයා න පරිතස්සති. මෙයාට සැලෙන්න දෙයක් නැහැ. අපරිතස්සං පච්චත්තං යේව පරිනිබ්බායති. එයා ඒ තුලම පිරිනිවී යනවා. ඒ තුලම පිරිනිවී යනවා. කීනා ජාතිය ෂේ වුණා. උසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචරිය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං කළ යුතු දේ කළා. නාපරං ඉත්තත් අයතප නිවන් අවබෝධයට තව කළ යුතු දෙයක් නැහැ කියලා තේරෙන. කවුද මේ රහතන් වහන්සේ? ඒතර මෙතෙන්ද ආවේ බලන්නකො අර පඨවි ධාතුව ගැන අර විදිහට හිතලා, ආපෝ ධාතුව ගැන අර විදිහට හිතලා, තේජෝ ධාතුව, වායෝ ධාතුව ගැන අර විදිහට හිතලා, ඒ විදිහට තමයි දැන් ඒ එකින් එක හොඳට නුවණින් තේරුම් අරගෙන ඒවා අතහැරලා රූපී ලෝකයේ අතහැරලා, රූප අතහැරලා, අරූපයත් අතහැරලා, හරි රූප සංඥාවත් අතහැරලා, අරූප සංඥාවත් අතහැරලා, දැන් අරූප සංඥාවත් බැහැර වෙවිලා දැන් නිවන දක්වාපත් වුණා. දැන් රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ ඔන්න ඔතන තමයි දැන් ඉන්නේ. දැන් මේ අරහත්ත්වයට පත්වන මාර්ගය මේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. හරි මෙන්න මේ අරහත්ත්වයට පත්වන මාර්ගයේ දැන් මේ රහතන් වහන්සේ දැන් මේ අරහත්ත්වයට පත් වෙලා දැන් මේ රහතන් වහන්සේට තමයි බුදුරජාණන් දේශනා කරන්නේ යත්තට මඤ්ඤුස්සපා නප්පවත්තන්ති. අන්න මඤ්ඤමාන නැහැ. තණ්හාමාන දිට්ටි මෙවැනි සිතුවිලි නැහැ. කාටද? රහතන් වහන්සේට. මඤ්ඤුස්සචේ කෝපන අපවත්තමානී මුනි සන්තෝති. මෙන්න මේ ශාන්ත මුනිවරයා මේ රහතන් වහන්සේ තමයි කියනවා අර මඤ්ඤමාන නොපවත්තන කෙනා. හරි මඤ්ඤමාන නොපවත්තන කෙනා. එයා කොහොමද තේරුම් ගන්න රහතන් වහන්සේ? අස්මීති බික්කු මඤ්ඤිත මේතං. මම වෙමි කියලා ගත්තත් මේක මඤ්ඤිතයක්. ඒතර උතෙන් යන්න එපේ. උතෙන් යන්න මාර්ගෙ නෙමේ ධාතුමංග සූත්‍රය දේශනා කරන්නේ. දැන් අර යවකලාපි සූත්‍රයේ මාර්ගය දේශනා කරලා තිබුණේ නැහැ. බුදුරජාණන් දේශනා කරන මේ විදිහට හික්මෙන්න කියනවා. මේ මඤ්ඤමාන නොකර ඉන්න හික්මෙන්න කියනවා. හරි හික්මෙන්න කියලා බුදුරජාණන් දේශනා කළාට ඒ මාර්ගය තියෙනවා ධාතුමංග සූත්‍රයේ නැතුව මේ ටික තේරුම් ගන්න අමාරුයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ නැතුව අර මුල් ටික තේරුම් ගන්න අමාරුයි. හරි ඇසෙන් රූපයක් දැකලා මනාප දේවල් වල එහෙම නොපවත්වා ඉන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අමාරුයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ නැතුව. ඊළඟට මේ දේවල් වල මඤ්ඤමාන නොකර ඉන්න කියලා බුදුරජාණන් දේශනා කළාට ඒ නොකර ඉන්නක තේරුම් ගන්න අමාරුයි ධාතුමංග සූත්‍රය නැතුව. ඒතර මේ විදිහට ඔන්න දැන් මේ ධාතුමංග සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා අස්මීති බික්කු මඤ්ඤිත මේතං. විමී කියලා ගත්තොත් මේක මඤ්ඤිත මේතං. මේක මඤ්ඤණාවක්. තණ්හා මාන දිට්ඨි වශයෙන් කරන කල්පනාවක්. අයමහාමස්මීති මඤ්ඤිත මේතං. මම වෙමි කියලා ගත්තත් මේක මඤ්ඤිතයක්. හරි භවිස්සන්ති මඤ්ඤිත මේතං. අනාගතයේ මෙහෙම වෙමි කියලා ගත්තත් මේක මඤ්ඤිතයක්. න භවිස්සන්ති මඤ්ඤිත මේතං. අනාගතයේ මෙහෙම නොවෙමි කියලා ගත්තත් ඒක මඤ්ඤිතයක්. රූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං. රූපී වෙමි කියලා ගත්තත් මඤ්ඤිතයක්. අරූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං. අරූපී වෙමි කියලා ගත්තත් මඤ්ඤිතයක්. ඊන් පස්සේ සංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං. සංඤී වෙමි කියලා ගත්තත් මඤ්ඤිතයක්. අසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං. අසංඤී වෙමි කියලා ගත්තත් මඤ්ඤිතයක්. නේව සංඥා නාසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං. නේව සංඥා නාසංඤී වෙමි කියලා ගත්තත් මඤ්ඤිත මේතං. මේකත් මඤ්ඤිතයක්.
බුදුරජාණන් වහන්සේ දේශනා මඤ්ඤිතං බික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං අර යව කලාප සූත්‍රයේ දේශනා කරපු විදිහටම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙත් මේ ධාතු විභංග සූත්‍ර දේශනාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මෙහිමයි ඒ මඤ්ඤණා නොකර ඉන්නේ. ඒතර මඤ්ඤණා නොකර ඉන්න මට්ටමටපත් වෙන්නේ මේ විදිහට. කොහොම විදිහටද ධාතු විභංග සූත්‍රයේ දේශනා කරපු ඒ ප්‍රතිපදාව තුල. හරි ඒ ප්‍රතිපදාව තුල ඒ විදිහට මඤ්ඤණා නොකර ඉන්න තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් මේ යවකලාපී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු දේ දැන් ඔන්න එතකොට අපි ආපහුම යවකලාපී සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරපු ටික කෙටියෙන් අපි තේරුම් ගමු. මොකද මේක ටිකක් පැටලි සහගත වගේ දේශනාවක් නිසා. දැන් බුදුරජාණන් දේශනා කරන්නේ ඔන්න යව මිටියක් එහෙම නැත්නම් ගොයම් මිටියක් කියලා කියන්නේ හතරමං හන්දියක තියෙනවා. මේ හතරමං හන්දියේ තියෙන ගොයම් මිටිය මේ යව මිටිය පුරුෂ 6 දෙනෙක් ඒ දඬුව ගත්තු පොළු ගත්තු පුරුෂ 6 දෙනෙක් ඇවිල්ලා හොඳටම තලනවා. හරි හොඳටම තලලා දාපු අර යව මිටිය 7 වෙනි පුරුෂයෙක් ඇවිල්ලා නැවතත් ලියකින් තලනවා. ඔය තමයි උපමාව. ඒ වගේ බුදුරජාණන් දේශනා කළ මහණෙනි මේ අසුතවත් පුතඥයා ඇසින් රූපයක් දැකලා මනාපේ හට ගන්නවා අමනාපේ හට ගන්නවා අමනාපේ හට ගන්නවා. කනින් ශබ්දයක් අහලා මනාපේ හට ගන්නවා අමනාපේ හට ගන්නවා අමනාපේ හට මේ විදිහට ආයතන හයෙන්ම ඒ අරමුණු අරගෙන මනාප අමනාප ස්වභාවයන් හට ගන්නවා. මේ හට ගන්නවා කියලා කියන්නේ මොකද්ද? තවනවා කියන එකයි. හරි මේවා පෙළෙනවා කියන එකයි. ඇස පෙළෙනවා, කන නාසය දිවකය මනස පෙළෙනවා කියන එකයි. ඒතර මේ පෙළෙනවා කියන එක මෙහෙම කිව්වට අපිට මේක පෙළෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඇසින් රූපයක් දැකලා මනාප හටගත්ත අපිට කැමතියි. කනින් ශබ්දයක් අහලා මනාප ශබ්දයට අපි කැමතියි. අමනාප ශබ්දෙන් නම් පෙළෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේක තේරුම් ගන්න තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් දේශනා කළේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් දේශනා කළේ. ඒතර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඕනි මේ ටික තේරුම් ගන්න. ඒතර මේ විදිහට අසුතවත් පුතඥයා මේ ඇස කන නාසය දිවකය මනසින් මේ විදිහට පෙළද්දී මෙහෙම පෙළමින් ඉද්දී එයාට අර 7 වෙනි පුරුෂයා ඇවිල්ලා අර යව මිටිය තලනවා වගේ කිව්වා. මේ විදිහට පෙරිපෙරි ඉන්න කෙනාට නැවත උපතක් පතනවා මෙයා. හරි නැවත උපතක් පතනවා. බුදුරජාණන් වහන්සේ මේ නැවත උපතක් පතන කෙනා මේ අසුත පුතඥයන් බුදුරජාණන් දේශනා කළා මේ මෝග පුරුෂයා. මේ හිස් පුරුෂයා. හරි එහෙනම් කවුද නැවත උපතක් පතන්නේ? අසකන නාසී දිවකය මනසේ විදිහේ පෙලිපෙලි ඉන්න ඒමත් පෙලෙන්න කවුද නැවත උපතක් පතන්නේ? අසුතව පුතඥයා, මෝග පුරුෂයා. හිස් පුරුෂයා නැවත උපතක් පතන්. කොහේ උපතක්ද? ඉතින් පතන්නේ නැහැ නරක උපතක්. හොඳ උපතක් වුණත් පතන්නේ අසුතව පුතඥයා. මෝග පුරුෂයා. හරි නැවත උපතක් පතනවා. ඒ වගේ කිව්වා හර 7 වෙනි අර මේ පුරුෂය ඇවිල්ලා අර යව මිටිය තරනවා වගේ කිව්වා. ඊපස්සේ බුදුරජාන් වහන්සේ අර දෙවියන් සහ අසුරයන් අතර හටගත්තු ඒ සංග්‍රාමයේ වෙලාවේ අර වේපචිත බන්ධනය ගැන දේශනා කළා. බන්ධනය ගැන දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණනි මේ බන්ධනය ඊ타ත්ම සියුම්. මහණනි ඊට වඩා සියුම් කිව්වා මාර බන්ධනය. ඊට වඩා සියුම් කිව්වා මාර බන්ධනය. මාර බන්ධනය මොකද්ද? මඤ්ඤමානෝ භික්ඛවේ බද්දෝ මාරස්ස. මහණනි මඤ්ඤණා කරනවා නම් මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි විදිහට යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ බැඳෙන්නේ මායයටයි. මඤ්ඤමාන නොකරනවා නම් අමඤ්ඤමානෝ මුත්තෝපාපිමතු මඤ්ඤමාන නොකරනවා නම් යා මිදෙන්නේ මායයකින්. මොකටද අපි මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් සලකන්නේ මොකද්ද? එසින්දගෙන රූපේනේ. ඒකනේ අපි සලායතන භාවනාවේදී හරි ආයතන අනිත්‍ය භාවනාවේදී දේශනා කරන මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. මේ ඇසට පෙනෙන රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. මේ ඇසේ විඥානීය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. දැන් මේ විදිහට මේ භාවනාව තුළින් ඔබ දකින්න උත්සාහ කරන්නේ මොකද්ද?
මෙන්න මේ මඤ්ඤමානය කියලා කියන්නේ මම මගේ ආත්මීය විදිහට තණ්හාමාන දිට්ඨි විදිහට කල්පනා කිරීම. ඒතර ඒ විදිහට නොකිරීමට තමයි අර මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඒ විදිහට ගන්නෙ. ඒ විදිහට හොඳට මේ හිතට දෙන්න උත්සාහ කරන්නේ. මේ පණිවිඩය. ඒක තමයි භාවනාව තුළින් කරන්නේ. එතකොට මෙන්න මේක තමයි එතකොට මඤ්ඤමාන කිරීම කියලා කියන්නේ. එතකොට මඤ්ඤමාන කරනකොට එයා බැඳෙන්නේ මායයට. හරි. එතකොට ඉන්පස්සේ දැන් මේ ටික තේරුම් ගන්න, මේ මඤ්ඤමාන කියන එක තේරුම් ගන්න, මඤ්ඤමාන නොකර සිටින්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒවන් හිව බුදුරජාණන් දේශනා කරනවා. තස්මාතිය භික්කවේ අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සාමාති. මහණනි, මඤ්ඤමාන නොකරන සිතින් වාසය කරන්න. හරි. මඤ්ඤමාන නොකරන සිතින් වාසය කරන්න. ඒවන් හිව භික්කවේ සික්කිතබ්බං. මහණනි, එහෙම හික්මෙන්න ඕනේ ඔබ. මඤ්ඤමාන නොකරන සිතින් වාසය කරන්න මේ කියලා හික්මෙන්න ඕනේ. ඒතර මඤ්ඤමාන නොකරන සිතින් වාසය කරන්න හික්මෙන විදිහ තමයි කොහොමද ධාතු විභංග සූත්‍රයේ අර තිබුණේ. ධාතු විභංග සූත්‍රයේ තිබුණේ මඤ්ඤමාන නොකරන සිතින් ඒ විදිහට ඉන්න හික්මෙන විදිහ තමයි ධාතු විභංග සූත්‍රයේ තිබුණේ. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න මේ යවකලාපී සූත්‍රයේ ඊ타ත්ම කෙටි සූත්‍රයක් වුණාට ඊ타ත්ම අපිට තේරුම් ගන්න ටිකක් අමාරු සූත්‍රයක්. යවකලාපී සූත්‍රය ඇත්තටම තේරුම් ගන්න ටිකක් අමාරු සූත්‍රයක්. ඉතින් මේ යවකලාපී සූත්‍රය තේරුම් ගන්න තමයි මම අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයත් ධාතු විභංග සූත්‍රයත් අරගෙන ඒ උපමා දෙකින් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ කොටස් දෙක තේරුම් කරලා දෙන්න උත්සාහ කළේ. ඉතින් ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ හොඳට නුවණින් කල්පනා කරලා මේ උතුම් ධර්මයේ හොඳට නුවණින් විමසලා අපි හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, දින සම්මාදිට්ඨි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ රම්‍යා, සොමිල්, දිවංක, අසංක, මායවි, අරුණ, මයුනි, නිලූෂා, කුසුමා සහ සිරි යන පින්වතුන් විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ නොවැම්බර් මාස 23 වෙනි දින උපන්දිනයේ යෙදුන ශිරාණී මුණසිංහ සහෝදරියට සහ නොවැම්බර් මාස 27 වෙනි දින උපන්දිනයේ යෙදෙන දියමන්ති ගුණරත්න දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණයේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින් කැමති සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද වහවහ ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකීය දෙමාපියන්ට අනුමෝදන් කරනවා. ඒ නම් සඳහන් කළ පින්වතුන්ගේ මේ පරිලෝකීය දෙමාපියන්ට, ඒ වගේම දායකත්ව දරුවෝ පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට, ඔබ අප හැම දෙනා නමින් නැසී මිය පරලෝකයේ සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් දායකත්ව දරුවෝ පින්වතුන්ට, ඒ පවුලේ සීලෝම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී, ලෝවාසී සීලෝම දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු රටවාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
දායකත්ව දරූ සීල පිංගුතුන්ගේ පවුල්වල සීලු දෙනාට, නන්නවරුන් උදව් උපකාර කළ සීලුම දෙනාට, ඒ වගේම ඒ සියලුම පිංගුතුන්ගේ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් සීලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.